ශ්‍රාවකයන් අතර ප්‍රචලිත කරන එක. ඒකෙන් අපි පළවෙනියටම කතා කළා ගෙවතු වගාවට ප්‍රවේශයක් අරගෙන ඒකේ තියෙන වාසි අවාසි ටික කතා කළා. ඊට පස්සේ අපි කොහොමද අපේ උපරිම සිරස් ඉඩකට කොහොමද ප්‍රයෝජනට ගන්න කියන එක කතා කළා. ඒකම නිර්පාංශු වගාව හයිඩ්‍රොපොනික් මෙතඩ්ස් ගැන කතා කළා ගිය සතියේ. ඒත් එක්කම මම හිතන්නේ මේ ආහාර හිඟය දැනුම් දීමත් සමගම ගොඩක් අය අතර වගාවට යම්කිසි උනන්දුවක් දක්වනවා. ඒකෙදි මූලිකම දේ තමයි අපි කොහොමද රෝපණ ද්‍රව්‍ය අපි කොහෙන්ද ගන්නෙ, කොහොමද තෝරගන්නේ, කොහොමද අපි නිෂ්පාදනය කරගන්නේ කියන එක කතා කළොත් හොඳයි කියලා අපිට හිතුණා. ඒ අනුව තමයි අපි ජාතික කෘෂිකර්ම හා තොරතුරු සංනිවේදන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.බී. වීරසූරිය මහත්මියට අපි ආරාධනා කළේ කොහොමද අපේ ගෙවතු වගාවට සුදුසු රෝපණ ද්‍රව්‍ය තෝරාගන්න, ඒ වගේම අපි බීජ නිෂ්පාදනය කරනවා නම් අපි කොහොමද නිෂ්පාදනය කරගන්නේ කියන එක ගැන කතා කිරීමට. ඉතින් ඒ සඳහා එතුමිය මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තිනවා. එතුමියවත් ඒ වගේම අපිත් එක්ක සම්බන්ධලා ඉන්න අපේ පාඨකයන් සහ අනෙකුත් සියලු දෙනාමත් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනිමින් වැඩි වේලාවක් නොයවා මම එම්.බී. වීරසූරිය මහත්මියට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක ඔබගේ දැනුම බෙදා හදා ගන්න කියලා. මම හිතන්නේ මම අහු විදිහට එතුමා ඉතාමත් ප්‍රායෝගික පුද්ගලයෙක්. රුහුණු ගුවන්විදුලි ගොවි සේවාවේ දේශන වගේම ප්‍රායෝගිකව මේ සියල්ලම අත්හදා බලන නිලධාරිනියක්. එතුමියට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා දේශනය ආරම්භ කරන ලෙසට. බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි වර්ණි මහත්මිය. එහෙනම් අපි පටන් ගමු නේද කට්ටියම. එහෙනම් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා. මම හිතන්නේ කට්ටිය උයන්න පිහන්න ගිහිල්ලා වෙන්න තියෙන නේද මිස් චුට්ටක් හවස් වෙනකොට ටික ටික මම හිතන්නේ සම්බන්ධ වෙනවා කට්ටිය. සම්බන්ධ වෙයෝ. ඒක තමයි අපි ඉගෙන කතා කරගෙන යමු. මෙහෙමයි. දැන් ඔන්න ඔයාලා මම දැනුවත් වෙච්ච විදිහට ඔයාලා දැන් ගෙවත්ත කියන්නේ මොකද්ද කියලා අදහසක් තියෙනවා. ඒ වගේම තමයි ගෙවත්ත ගත්තම දැන් ගෙවත්තේ සිරස් අවකාශය, තිරස් අවකාශය කියලා දෙකක් තියෙනවා. එතකොට දැන් කොළඹ හා බස්නාහිර පළාත ප්‍රධානවම අපි ගත්තොත් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉඩකඩ කියන එක. එතකොට ඒකත් එක්ක අපිට ප්‍රධානවම සිරස් අවකාශය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට වර්ණ මිස් කියපු විදිහට ඔයාලා දැන් සිරස් අවකාශය පාවිච්චි කරන විදිහක් දන්නවා. එතකොට දැන් ජල රෝපිත වගාව කරන විදිහක් දන්නවා. දැන් ඔය ඔක්කොම ටික කරන්න අපිට මොනවද ඕන වෙන්නේ නේද? අපිට ඕන වෙනවා අනිවාර්යෙන්ම මොනවා හරි රෝපණ ද්‍රව්‍යයක් එක්ක බීජ හරි, එහෙම නැත්නම් මොනවා හරි දඬු කෑලි හරි, නටු කෑලි හරි මොනවාම හරි ඕන වෙනවා. එතකොට දැන් ඇත්තටම ඔය ගෙවත්ත කියන සංකල්පය මොකද මම මේ ගුවන්විදුලි ගොවි සේවාවට ඇවිල්ලා තාම අවුරුද්දක් විතර වගේ. නමුත් මම ව්‍යාප්ති අංශයේ ඒ කියන්නේ ඇත්තටම ඔයාලා වගේ කට්ටියත් එක්ක මම අවුරුදු 15ක් වැඩ කරා. එතකොට මම අත්විඳපු දේ තමයි මං හිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කියන්නේ කෘෂිකාර්මික ගොඩාක් තියෙන ප්‍රදේශයක්. හැබැයි මම දැකපු දේ තමයි අපේ ගෙවත්ත කියන එක නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි ඇට ටිකයි පැල ටිකයි පළවෙනි සැරේ හැදුවා. වැඩේ එතනින් ඉවරයි. ඊට පස්සේ ගෙවත්තත් ඉවරයි. ඔක තමයි මම දැකපු ප්‍රධානම දේ. කියන්නේ ඇත්තටම දැන් මම ශ්‍රේෂ්ඨේ ගියාම කට්ටිය කියන දේ තමයි අනේ මිස් හරි ආසයි ගෙදර අපි හදාගත්ත එකක් කනකොට හරි ආසයි අපේ ඒවයින්ම මෙහෙම කරගන්න එක. හැබැයි දැන් අපි ගෙවත්ත කියන සංකල්පය ඇතුලේ මම හිතන්නේ උදේ සිල්වා මහත්තයා කතා කරා කියලා කිව්වා. සර් කියන්නේ ගෙවත්ත කියන එක හොඳටම දන්න කෙනෙක්. එතකොට සර්ගේ අතින් කියවෙන්නේ නැති ගෙවත්ත කියන එක තිරසර වෙන්න ඕනේ. කියන්නේ ගෙවත්ත කියන එකේ අපිට හැමදාම කන්න ගන්න, කියන්නේ අපිට මාළු මස් ගන්න බැරි වෙයි. නමුත් අපේ දැන් අපි සමබල ආහාර වේලක් ගැන කතා කරනකොට ඒ සමබල ආහාර වේලට අවශ්‍ය දේවල් ගොඩක් අපේ ගෙවත්තෙන් සපුර ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔන්න ඔය කියන ගෙවත්ත වගා කරගෙන දිගින් දිගටම යන්න නම් අනිවාර්යෙන්ම සුදුසු රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරගන්න වෙනවා. එක්ක අපිට කඩෙන් ගන්න වෙනවා. එහෙම නැත්නම් අපි හදා ගන්න වෙනවා. ඒ වගේම තමයි අපි කඩෙන් ගත්තත් අපි හදාගත්තත් අපිට මේවා සුදුසුද කියන එක තෝරගන්න වෙනවා. දැන් ඔයාලා දන්නවා හිතන්නකෝ දැන් අපි සමහර වෙලාවල් වලට පාරේ යනකොට නේද මම දැක්ක ගොඩක් ඉන්නේ කාන්තාවෝ
නම්බල හැටියට නම් එතකොට පාරේ යනකොට රෝස පැල තියෙනවා. ලස්සන රෝස මල් මේ මමත් ගේනවා දැක්කම. ඉතින් ගෙනාවට පස්සේ අපිට හැබැයි ඒ කියන தත්ත්වය අපෙන් ලැබෙන්නේ නැති හින්දා කොහොම හරි ඊළඟ සැරේ ඉඳලා පළවෙනි සැරේ දෙසරයක් මල් හොඳට පිපෙනවා. ඊට පස්සේ ඒව නැහැ. ඒ වගේම තමයි එළවලු පැල ගත්තත් පළතුරු පැල ගත්තත් සමහරලාට බද්ද පැල ගේනවා. බද්ද පැලේ නෙමෙයි හැදෙන්නේ. අපි හිතන්නකෝ අපි මේ පැණිදොරම් පැලයක් ගෙනාවා කියලා. පැණිදොරම් පැලේ ඊළඟ ටික දවසක් ගියාම හැදෙන්නේ ඇඹුලුදා. ඒකට ඔන්න ඔය වගේ තත්ත්ව වෙන ප්‍රධානම හේතුව තමයි අපි සුදුසු රෝපණ ද්‍රව්‍ය තෝරගන්නේ නැති එකයි. අනිත් එක තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි තිරසරව නැත්නම් අපේ ගෙවත්ත හැමදාම නොතිබෙන්න ප්‍රධානම හේතුව තමයි අපි සොයම් බීජ නිෂ්පාදනයකට යොමු වෙන එක අඩු එක. ඒ නිසා අද ඔයාලත් එක්ක මම කතා කරන්න හිතුවේ අපි කොහොමද සුදුසු රෝපණ ද්‍රව්‍ය තෝරගන්නේ හා අපිට පුළුවන් තරමින් අපි කොහොමද සොයම් බීජ නිෂ්පාදනය නැත්නම් අපිට අවශ්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය අපි කොහොමද හදාගන්නේ කියන එක. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් දැන් ඔයාලා දන්නවද ඔයාලගේ දැන් පටන් ගන්නකොටම මම කිව්වා ඉතින් ඔයාලගේ ගොඩක් අය නාගරික හෝ අර්ධ නාගරික ගෙවත්තත් එක්ක තමයි ඉන්නේ නේද? ඒ කියන්නේ ලොකු ඉඩ කඩවල් අක්කර ගණන් බිම් අපිට නෑනේ නේ. නගරේ ජීවත් වෙන අයට අඩුයි. කෙසේ හෝ වේවා අපිට ගෙවත්ත කියන එක ඇතුලේ ඔයාලා දන්නවා එළවලු වර්ග ටිකක් තියෙන්න ඕන, පළතුරු වර්ග මොනවා හරි තියෙන්න ඕන. කොළ එළවලු වර්ග දෙක තුනක් හරි තියෙන්න ඕන. ඊට ඇරෙන අලභෝග වර්ග තියෙන්න ඕන. ඒ ඇරෙන අපිට අවශ්‍ය කුළු බඩුවඩු ගන්න ප්‍රධාන ඒවා. හිතන්නකෝ දැන් කහ, ඉඟුරු, ඊට පස්සේ කරපිංච ටිකක්, රම්ප ටිකක්, ඒ වගේ මොනවා හරි ටිකක් තියෙන්න ඕන. ඒ ඇරෙන්න අපි ආසයි අපේ ගෙදර ලස්සනට චුට්ටක් තියාගන්න මල් හා විසිතුරු පත්‍රික ශාක තියෙන්න ඕන. එතකොට ඔන්න ගෙවත්ත කියන එක ඇතුලේ මේවට ඇරෙන්න තා ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. දැන් අපි ලෑන්ඩ්ස්කේප් එකක් කරනවා නම් මේවත් එක්ක ඊට අමතරව දැන් අපි අර කොට නාන තැන් ඒ කියන්නේ කාග්බාත් එහෙමත් නැත්නම් එක ස්ට්‍රක්චර්ස් ඒවත් තියෙන්න පුළුවන්. ඒතකොට නමුත් අපි දැන් බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය ගැන කතා කරන නිසා ප්‍රධානවම මම මෙන්න මේ කියන මාතෘකා අය යටතේ තමයි කතා කරන්න හිතුවේ. ඊට පස්සේ දැන් අපි ගෙවත්තට ඕන බීජ හා රෝපණ ද්‍රව්‍ය කියන එක ගත්තම දැන් මම කිව්වා ඔයාලට අපි ගෙවත්ත කියන එක හැමදාම තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් අපි මිරිස් පැල ටිකක් ඉඳගත්තා කියලා. එතකොට දැන් මිරිස් පැලේ ඉඳලා මිරිස් පැල වලින් අස්වැන්න ඇවිල්ලා ඒ මිරිස් පැල ටික මැරෙනකොට නම් අපිට මතක් වුණේ ඊළඟ දැන් අපිට අස්වැන්න ගන්න මිරිස් නැහැනේ කියලා. ඒ අපේ ගෙවත්ත තිරසර නැහැ. ඒ කියන්නේ අපේ ගෙවත්ත අකණ්ඩව අපිට නිෂ්පාදනයක් දෙන්නේ නැහැ. එතකොට අපි දැන් මිරිස් පැල ටික අස්වැන්න ගන්නකොට අපේ ළඟ තියෙන්න ඕනේ ඊළඟ ඒ කියන්නේ ඒ ටිකේ කාලය ඉවර වෙනකොට ඊළඟ මිරිස් ගස් ටිකක් ගන්න පොඩි තවාණක් දාලා තියෙනවා. එතකොට අපි යන්න ඕයි තවාණ දාලා පැල හදාගන්න එක තමයි සොයම් බීජ නිෂ්පාදනය කියන්නේ. අපි හදාගන්න එක. එතකොට මේක බීජ වලින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වර්ධක කොටස් වලින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්ධක කොටස් කිව්වම ගොඩක් ඒවා තියෙනවා නේද? අපි දැන් අපි කොටුකොළ ගමුකෝ. අපි කොටුකොළ ඉඳගන්නේ දඬු කෑලි වලින්. ඊට පස්සේ මඤ්ඤක ගත්තොත් දඬු කෑල්ලක්. බතල ගත්තොත් දඬු කෑල්ලක්. අන්න ඒවා වර්ධක කොටස්. එහෙම නැත්නම් අපි ඇට වලින් ගන්නවා. එහෙම නැත්නම් ওই වගේ වර්ධක කොටස් වලින් තමයි අපේ පැල ටික අපි හදාගන්නේ. එතකොට දැන් මම ඉස්සෙල්ලම කිව්වා අපි අනිවාර්යෙන් එක්ක වසර පුරාම නිෂ්පාදනයකට යනකොට අපේ ළඟ බීජක් තියෙන්න ඕන වසර පුරාම නිෂ්පාදනයකට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි තක්කාලි ටිකක් අපේ ගෙදර තියෙනවා නම් හදනකොට ඒ තක්කාලි වලින් අපි බීජ ටික අපි දැන් එක සැරේට බීජ ටිකක් අරගත්තොත් හදාගත්තොත් අපි ඒක එක්ක අපි දිගින් දිගටම බීජ ටික හදාගන්නවා. එහෙමත් නැත්නම් අපිට හදාගන්න බීජ ටික හරි තත්ත්වයටදී ගබඩා කරගන්නවා. සාමාන්‍යයෙන් අපි ප්‍රශස්ත තත්ත්ව මම ඔයාලට කියන්න ප්‍රශස්ත තත්ත්ව ඉස්සරහට ෆ්‍රිජ් එකක් විතරයි අපිට ඕන වෙන්නේ අපේ ගෙදර ෆ්‍රිජ් එකේ දාගත්තම ඇති. ඒ ෆ්‍රිජ් එකේ අපි හරි විදියට ගබඩා කරගත්තොත් අපිට අවුරුද්දක් විතර මේ බීජ තියාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒතකොට අපි හැමදාම මේ කරල් කපලා වේලලා ඒක සුද්ධ කරලා ඒ ටික කරන්න ඕනේ නැහැ. එහෙමත් නැත්නම් ওই දෙකටම කම්මැලි කට්ටියට කරන්න වෙන්නේ කඩෙන් ගන්නනේ. නැත්නම් අපිට ඉතින් එක කාලයකට ගන්නවා වැඩේ ඉවර වෙනකොට අපි ළඟ පැල නැහැ. එතකොට දැන් මේ කඩෙන් ගන්න කියන එක අපි පැත්තක තියලා අපි බලමු අපේ ගෙවත්තේ අපි දිගින් දිගටම නිෂ්පාදනයකට යන්න ගබඩා කරලා තියාගන්න මොනවද ඕන තත්ත්ව කියන එක. හැබැයි
අපි දැන් මේක ගෙවත්ත පටන් ගන්නකොට අපිට ඉස්සල්ලාම ඇට ටික හරි පැල ටික හරි අපිට එක්කෝ අපිට කොහෙන් හරි ලැබෙයි. එහෙමත් නැත්නම් අපි සල්ලි දීලා ගන්න. එහෙමත් නැත්නම් අපි වටපිටාවේ කාත් එක්ක හරි හොමාරු කරගන්න. ඉනේ ඉස්සල්ලාම ටික අපිට ගෙවත්ත පටන් ගන්නකොට මෙන්න මේ ටික ගන්නකොට අනිවාර්යෙන්ම අපි හොඳටම විශ්වාසදායක තැනකින් ගන්නවා. ඒ මොකද මේ බීජ ටිකේ තියෙන ගුණාත්මක බව නිරෝගීද කියන එක මත තමයි අපේ මුළු ගෙවත්තේම තියෙන කන්ඩිෂන් එක. එහෙම නැත්නම් තත්ත්වය කියලා රඳා පවතින්නේ. ඒ කියන්නේ දැන් අපි ගේන බීජ ටිකෙන් ලෙඩ රෝගයක් හැදුනොත් අපි දැන් මිරිස් වලට හැදෙන ඒවා ගොඩක් වෙලාවට ඔය වම්බටු තක්කාලි ඒවටත් බෝ වෙනවා. මොකද ඒවා එකම කුලේ ගස්. එතකොට අන්න ඒවා පැතිරෙන්න ගන්නවා. ඊට පස්සේ අපි හිතමුකෝ අපි මඤ්ඤොක්ක දඬු ටිකක් කොහෙන් හරි ගෙනාවා කියලා පැල කරන්නේ. ඒ කේනකේ වෛරස් එක තිබුණොත් අපිට අපේ ශේස්ත්‍රයේ මඤ්ඤොක්ක හදන එක දිගින් දිගටම කරන්න හරි අමාරුයි. මොකද දිගින් දිගටම මේ වෛරස් වලට පාත්‍ර වෙන්න ගන්නවා. ඒක නිසා අනිවාර්යෙන්ම අපි ගේන බීජ හෝ රෝපණ ද්‍රව්‍ය පිළිබඳ හොඳම වගකීමක් තියෙන තැනකින් හොඳ ගුණාත්මක නිරෝගී බීජ හා රෝපණ ද්‍රව්‍ය අපි තෝරා ගන්න එක අත්‍යවශ්‍යයි. අනිත් ඒ තමයි මට ඔයාලට කියන්න ඕන. දැන් අපි බීජවල ඔයාලා දන්නවා නේද? අපි දැන් කඩේට ගියාම ඉස්සර තමයි අපිට අපේ ගෙවල් වල ප්‍රදේශීය වට්ටක්කා දේශීය ගස් ලැබුවා තිබ්බේ. දැන් ගොඩාක් තියෙන්නේ හයිබ්‍රිඩ් එහෙම නැත්නම් දෙමුහුම් වර්ග. අපි දැන් මෙන්න මේ වගේ සොයම් බීජ නිෂ්පාදනයකට යන්නේ නැහැ. මොකද ඒකට හේතුව දැන් අපි හිතන්නකෝ අපි ගෙනල්ලා යම් බීජ ටිකක් පැල කරාම හැදෙන්න පුළුවන්. නමුත් ඒ හැදෙන එකේ රස හරි ගුණාත්මය හරි වටපිට අපි බැලුවම අපිට පේන පෙනුම කියන එක අර අපි දැන් ගෙනාපු එකේ දැන් අපි බීජ ටික ගත්ත එකේ තියෙන ඒවට වඩා වෙනස් වෙන තියෙන ලොකු හැකියාවක් තියෙනවා. මොකද ඒවා දෙමුහුම් කරලා හදපුවා. ඒතර ඒ වගේ බීජ වලින් අපි පැල කරාම අර මව් පරම්පරාව එහෙම නැත්නම් අපි ගත්ත ගෙඩියේ අපි ඇට ටික ගත්ත ගෙඩියේ තියෙන ලක්ෂණ ටිකම අපිට එන්නේ නැහැ. එතකොට අපි පුළුවන් තරම් මෙන්න මේ බීජ නිෂ්පාදනය කියන එකට යන්නේ දේශීය වර්ගවලින්. ඊට පස්සේ මම දැන් ඔයාලට කිව්වා මම ඉස්සෙල්ලා පොඩ්ඩක් කතා කරනවා බීජ හා රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම ගැන. දැන් අපි ඉස්සෙල්ලාම තෝරගෙන ගෙනල්ලානේ අපිට මේ ඊළඟ සැරේට යන්න වෙන්නේ. කියන්නේ අපි ඊළඟ සැරේ අපේ ගෙවත්තේ හදාගන්න වෙන්නේ කොහෙන් හරි ගෙනල්ලා. දැන් එතකොට ඔයාලා කොහෙන් හරි පැල ටිකක් ගේනවා නම් හරි ඇට ටිකක් ගේනවා නම් හරි අපි ඉස්සෙල්ලා පැල ගේනවා කියලා හිතමු. දැන් ඔන්න පැල ගේනකොට ඔයාලා අනිවාර්යෙන් මේ පැලවල ගුණාත්මය කියන එක හොඳාකාරවම බලන්න. ලෙඩ රෝග තියෙනවද? දැන් අපි කොළවල පිටිපස්සේ බැලුවම චූටි සත්තු ඉන්නවද? සමහරවිට චූටි කළු පාට ඩොට් වගේ සත්තු ඉන්නවා. එහෙම ඉන්නවද? ඊට පස්සේ මේ ගස් මැරෙන්න වගේ ගිහිල්ලාද? ඒ වගේ ලෙඩ රෝග අපිට ලක්ෂණ පේනවද? ඔය හැමදේම බලන්න. ඒ වගේම තමයි දැන් ඔයාලට මෙතන රූප දෙකෙන් යට රූපේ පේනවා ඇති. ඒ ගස් ටිකක් අර නිකන් ඇදිලා ගිහිල්ලා. ඒ කියන්නේ වැවිලා වැඩි. ඒ කියන්නේ ඒවා අර හේවන තත්වයට තිබිලා හරි වැවිලා වැඩි. ඒතකොට මේ වගේ දැන් මේ දෙවෙනි මම අර කතිරයක් දාලා තියෙන එපා කියන ලකුණ දාලා තියෙන. අන්න ඒ වගේ පැල ගේන්න එපා. මොකද ඒ වගේ පැල ගෙනල්ලා ඔයාලට ඉන්දුවට පස්සේ හැදෙයි. නමුත් ඒ වගේ දැන් අර විග එක එහෙම නැත්නම් ඒ වගේ තියෙන හයිය කියන එක දිරිමත් බව කියන එක අඩුයි. ඒතර ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා පැල ගේනම නම් මේ පැලවල හොඳ වර්ධනයක් තියෙන්න ඕනේ. රෝග සතුන්ගෙන් ඒවා නැතිව වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට බැලුවම පේන්න ඕනේ මේක හොඳ තත්ත්වයේ තියෙනවා කියලා. පැස් වලට බැලුවම මේක පේනවා. ඊට පස්සේ අනිත් එක තමයි අපි බීජ ගන්නවා කියලා හිතමු. අපි දැන් බීජ ගන්නකොට ඇත්තටම බීජ කියන එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ කරනවා, පෞද්ගලික ආයතන යටතේ කරනවා. කොතනින් ගත්තත් ඔයාලා ඒ බීජවල ලියාපදිංචි අංකයක් තියෙනවා. මොකද ලියාපදිංචි අංකයක් තිබිය යුතුමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න ඕනේ බීජ හා රෝපණ ද්‍රව්‍ය විකුණන්න නම්. එතකොට මේ ලියාපදිංචි අංකයක් තියෙනවද? ඊට පස්සේ මේ බීජ ඇසුරුම් කරලා තියෙන්නේ කවදද? කල්ලිකුත් වෙන්නේ කවදද? මේකේ ප්‍රරෝහණ ප්‍රතිශතය කීයද? ඒ කියන ඒවා අනිවාර්යෙන් බලන්න. ඒ වගේම තමයි දැන් අපි දැන් මේ සමහර වෙලාවට දැන් බීජ නිෂ්පාදනයේට දන්නේ මේ නමුත් අපි ගෝවා වගේ දෙයක් ගෙනාව කියමුකෝ. ඒ වගේ එකක් අපිට බීජ නිෂ්පාදනය කරන්න අමාරුයි අපේ ගෙවතු තත්ත්වයකදී. ඔයාලා දැන් අමතර ගන්න දේවල් අපි හිතමු දැන් ගෝවා, කැරට් ඒ වගේව හැදුවත් අපිට හදා ගන්න පුළුවන්. මල් ගෝවා වුණත් මේ
කොළඹ ওই ගම්පහ මාත්‍රගාල ඕන පැත්තක හැදෙනවා. නමුත් ඒව ගන්නකොට බලන්න මොකද සමහර වර්ග තියෙනවා ඒ වගේ ගහලා තියෙනවා ඒව ශීත ඒ කියන්නේ ශීත ප්‍රදේශ වලට තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඒ වගේ එකක් ගෙනාවොත් අපේ පැත්තේ අපිට අවශ්‍ය විදිහට හදාගන්න බෑ. එතකොට අන්න මේ පැකට් එකේ අනිවාර්යෙන් බලන්න කවද දැසුරුම් කරලා තියෙන්නේ මේකේ මොනවා හරි කන්ඩිෂන් එකක් තත්ත්වයක් දීලා තියෙනවද මෙන්න මේ තත්ත්වයට මේක පළදරන්න කියලා. මේ එකේ ප්‍රරෝහණ ප්‍රතිශතය කීයද? ඒ කියන්නේ ප්‍රරෝහණ ප්‍රතිශතය කියන්නේ අපි 100ක් පැල කරොත් දැන් මෙන්න මේ කියන මේ ලේබල් එකේන පැල 75ක් 100ක් පැල කරොත් 75ක් පැල වෙනවා. එතකොට අන්න ඒක දැන් ඔයාලා ඊට පස්සේ අනිත් එක තමයි දැනගන්න ඕනේ දැන් ඇසුරුම් කරපු දිනේ ඉඳලා අපි දැන් ගන්න දවස වෙනකොට හිතන්නකෝ දැන් කල්ලිකුත් වෙන දවසක් දෙකක් විතර වගේ වෙනකොට සමහර වෙලාවට ප්‍රරෝහණ ප්‍රතිශතය අඩු වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා අපිට ගන්නකොට පුළුවන් තරම් අපි බලන්න ඕනේ ඇසුරුම් කරපු දිනේට කිට්ටුව අපිට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ඒ වගේම තමයි අනිත් එක දැන් අපි හිතන්නකෝ අපි ගිහිල්ලා ගන්නකොට දැන් අපි ගෙනාවා කියලා අපි ගේන්නේ ගොඩක් වෙලාවට දැන් මිරිස් ගත්තොත් මිරිස් පැකට් එකක් ගේන්න වෙනවනේ. එතකොට මිරිස් පැකට් එකේ 50ක් විතර තියෙන්න පුළුවන් නේ. 50ක් විතර තියෙනවා. නමුත් අපේ ගෙවත්තට අපි ගත්තේ 10ක් 15ක් නම් ඉතුරු ටික මේ පැකට් එක කැඩුවට පස්සේ අනිවාර්යෙන් ශීතකරණ තත්ත්වයට තියන්න ඕනේ. මොකද එයා දැන් ගොඩක් වෙලාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නම් බීජ තියන්නේ අපි ශීතකරණ තත්ත්වයට යටතේම තමයි. එතකොට ඒ තියලා එයා ඊට පස්සේ එළියට අරගෙන ආයි අතුරට කියන්නේ ගොඩක් අර එහෙට මෙහාට වෙනකොට යාගේ බීජවල තියෙන ප්‍රරෝහණ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා ඔයාලා ගෙනල්ලා පැල කරලා දැන් අපේ ගෙවත්තට අවශ්‍ය ටික අපි පැල කරගත්තා කියන්නකෝ. පැල කරගෙන ඉතුරු වෙන ටික අනිවාර්යෙන් ශීතකරණයේ අධි ශීතකරණයේ නෙමෙයි ශීතකරණයේ සාමාන්‍යයෙන් අපි දැන් ෆ්‍රිජ් එකේ නම් දොරේ දැම්මම ඇති ඒ උෂ්ණත්වය. ඒකේ තියාගන්න අපිට සාමාන්‍යයෙන් මේ කල්ලිකුත්තර දිනේ තියෙන කාලය දක්වා කිසිම ප්‍රරෝහණයේ අඩුවීමක් නැතුව අපි ශීතකරණ තත්ත්වයට තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බීජ ගන්නකොට අපි ගෙදර බීජ හදාගත්තත් අපි කඩෙන් බීජ ගත්තත් අනිවාර්යෙන් බීජවල මුකුත්ම රෝගයක් පලිබෝධයක් නැද්ද කියන එක හොඳට බලන්න. සමහර වෙලාවට දැන් ඔය මුං ඇට එහෙම ගත්තොත් මුං ඇටවල ගුල්ල විදලා ඒ වගේ තිබ්බොත් ඒවා ප්‍රරෝහණය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර වෙලාවට බීජ මගින් පැතිරෙන රෝග තියෙනවා. එතකොට ඒවා එහෙම අපිට බැලුවම පුස් එහෙම තියෙනවා නම් ඒකෙන් අපිට ඊළඟට හොඳ දිරිමත් වගාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ කියන ලෙඩ රෝග ටික හැදුනොත් අපේ ශාස්ත්‍රයේ මොකද අපි ගෙවත්ත කියන එකේ ඔයාලා පළවෙනි දවසේ සමහරට කතා කරන්නේ නැති අපි රසායන ද්‍රව්‍ය වලින් තොරව තමයි ගෙවත්ත හදන්නේ. එතකොට අපිට පුළුවන් තරම් අපි බලන්න ඕන ගෙවත්තට එන පලිබෝධයි ලෙඩ රෝගයි කියන එක නැති කරගන්න, අවම කරගන්න. ඒතර ඒ නිසා අපි හොඳට බලලා ඕනේ මෙන්න මේ බීජ ගත්තත් ගන්න. එතකොට ඔන්න දැන් ඔයාලත් එක්ක මම කතා කරා කොහොමද අපි බීජ තෝරගන්නේ පැල තෝරගන්නේ. පැලවල ඊට පස්සේ දැන් අපි පළතුරු පැල එහෙම ගේනවා කියලා හිතමුකෝ නේද? පළතුරු පැල වගේ ගේනවා නම් බද්ද පැල විකුණන්න තියෙනවා නේ. දෙපාර්තමේන්තුවේ තියෙනවා. මේ පෞද්ගලික තැන්වලක් තියෙනවා. ඒකට බද්ද පැලයක් ගන්නව නම් අනිවාර්යෙන් බලන්න ඒ පැලේ ලියාපදිංචි කරලාද තියෙන්නේ කියලා. මොකද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා තියෙනවා නම් මේ වගේ කහ පාට ලේබල් එකක් දාලා තියෙනවා. සමහර ඒවාට සුදු පාට ලේබල් එකක් දාලා තියෙනවා. ඒක ලියලා තියෙනවා මෙන්න මේ බීජ සාතික කිරීම සේවයෙන් ලියාපදිංචි කර ඇත කියලා. එතකොට නැත්තම් මොකද වෙන්නේ ගොඩක් වෙලාවට මටත් ඒ අත්දැකීම් සමහරලාට තියෙනවා. අපි ගෙනල්ලා ඉන්දුවේ අපි හිතමුකෝ අපි මොනවා හරි වර්ගයක ලක්ෂණ කියලා අපි ගේනවා. ගෙනාවට පස්සේ ඒක නෙමෙයි. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලේබල් එකේ තියෙනකොට ඔයාලට සම්පූර්ණ විස්තර තියෙනවා මේක මොකක්ද වර්ගයේ මේකේ මේ කියන්නේ ලියාපදිංචි කරනකොට ඒ ඔක්කොම විස්තරات එක්ක තියෙන්නේ. එතකොට ඔයාලට හොඳ පැලයක් ගන්න පුළුවන්. අනිත් එක තමයි ඒ කියන්නේ පැලයක් ගානෙම ලියාපදිංචි වෙලා කරනවද? මිස් පැලයක් ගානෙම ලියාපදිංචි කරනවා. අපි බද්ද පැල නම් ඒ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනිවාර්යෙන් බීජාරෝපණ ද්‍රව්‍ය විකුණන්න ඕන කෙනෙක් ලියාපදිංචි වෙන්න ඕනේ. එතකොට තවාන් වලට ගිහිල්ලා එයාලා කිව්වට පස්සේ අපි තවානේ මිස් පැල ටික ලියාපදිංචි කරනවා. බීජ සාතික කිරීමෙන් තවාන් වල විකුණන්න නම් ලියාපදිංචි කරපුවා තියෙන්න ඕනේ. හැබැයි මිස් මේ බද්ද පැල. ඇට පැල වල එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳයි.
එතකොට දැන් මේ ඉස්සෙල්ලා මේ මෙතන රූපේ ඉස්සෙල්ලා තියෙන්නේ මේ ටිකේ තියෙන්නේ බද්ධ පැල. එතකොට මේ බද්ධ පැල වල මෙන්න මේ විදිහට ලියාපදිංචි ලේබල් එකක් දාලා තියෙනවා. එතකොට දැන් ඔයාලා බද්ධ පැල තෝරගන්නකොට මේ වගේම තමයි. ඒ කියන්නේ අපි ලියාපදිංචි කරද්දී එක එක ගස් වලට ඒගොල්ලෝ බලන තත්ත්ව ටිකක් තියෙනවා. බීජ සහතික කිරීමෙන් ඔය SCS කියලා දාලා තියෙන්නේ බීජ සහතික කිරීමෙන් ඒගොල්ලෝ බලන තත්ත්ව ටිකක් තියෙනවා. එතකොට ඒ තත්ත්ව ටික තියෙන්න ඕනේ. මොකද ඒ තත්ත්ව ටික නැත්තම් බද්ධ පැලයක් සාර්ථක නැහැ. එතකොට ඒ ටික බලලා තමයි යාලා ඒ ලේබල් එක දාන්නේ. ඒ නිසා පුළුවන් තරම් පැල ගනිද්දී ඒ කියන්නේ පෞද්ගලික තවාන් වලත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ පෞද්ගලික තවාන් වලක් තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගිහිල්ලා ලියාපදිංචි කරනවා. බද්ධ පැල ලියාපදිංචි කරනවා. එතකොට යාලා එයාගේ මව් ශාකය මොකද්ද මව් ශාකයේ දැන් අපි හිතමුකෝ අපි කොස්පැලයක් කියලා. එතකොට කොස්පැලේ අපි වර්ග වර්ගයක් අපි කියනවා නම් මෙන්න මේක ෆාදලෝන් කියලා වර්ග වර්ගයක් තියෙනවා. ඒක නම් කියන්නේ මව් පැලේ ඉඳලම ලක්ෂණ බලලත් ඒ ටික කරාට පස්සේ තමයි යාලා එතනින් අංකුරගෙන ආවේ. ඒ ඔක්කොම බලලා තමයි මේ ලියාපදිංචි කරන එක කරන්නේ. ඒ නිසා ඔයාලා ගන්නකොට මේක බලන්න ලියාපදිංචි කරපුවද මේ බද්ධ පැල නම් මම මේ කිව්වේ බද්ධ පැල වලට. එතකොට බද්ධ පැල වල ඔයාලා දැක්කේ නැති දැන් මම මේක රූපයක් දාලා තියෙනවා කතිරයක්. ඒකේ දැන් බද්ධ පැලයක් අපි ගන්නකොට බලන්න නැත්තම් අපි ගෙදර බද්ධ පැලයක් හදාගන්න විදිහත් මම වර්ග දෙකක තුනකට ලේසිම ක්‍රමයේ කියලා දෙන්නම්. ලේසි මේවා අමාරු ඒවා නෙමෙයි. එතකොට බද්ධ අසංගතිය කියන්නේ බද්ධේ ළඟ දැන් බද්ධ කරාට පස්සේ බද්ධ සංදියක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් අපි මුලත් එක තියෙන කෑල්ලකට පිටතැනකින් ගෙනල්ලානේ අපි අංකුරයක් ගහන්නේ. එතකොට අන්නේ අංකුරේ ගහන තැන මේ වගේ ඉදිමිලා තියෙනවා නම් මෙන්න මේ රතු පාට ඊතලේ තියෙනවා වගේ ඒ වගේව ගන්න එපා. මොකද එතන කියන්නේ යා තදට බැඳලා තියලා ආහාර මුලේ ඉඳලා යටටයි ඒ අනේක හරියට වෙලා නැති නිසා තමයි. ඒතකොට බද්ධ සංදී එතන හොඳට නැහැ. ඒතකොට ඒ ගහ ලොකු වෙනකොට මැරෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. එතකොට ඒ වගේ අර එතන ඉදිමිච්ච වගේ තැනක් තියෙනවා නම් ඒ වගේව ගන්න එපා. එතකොට ඊට පස්සේ දැන් මෙහා පැත්තේ තියෙන්නේ දැන් මේ පැලයක් එක මේ පැත්තේ තියෙන්නේ ඇටපැල. එතකොට මේ ඇටපැල වුණත් ඔයාලා ගන්නකොට එතකොට යාලා බද්ධ පැලයක්ද ඇටපැලයක්ද කියන එක ඔයාලට බැලුවමත් හොයා ගන්න පුළුවන්. මොකද බද්ධයක නම් අනිවාර්යෙන් බද්ධ පටියක් වෙරලා බද්ධ පටිය කපනවා ටික දවසකින්. නමුත් අපිට බද්ධය දකින්න පුළුවන්. ඊට පස්සේ බද්ධ පැල නොවන ඇටපැල තියෙන්න පුළුවන්. එතකොට ඇටපැල නම් අපි ලියාපදිංචි කරන්නේ නැහැ. එතකොට ඇටපැල වුණත් එයාලා විකුණන්න ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ CS කියලා ලේබල් එක නොදැම්මට ලියාපදිංචි පැල තවානක විකුණන්න පුළුවන්. ඒ කියන්නේ යාලා පැල තවානේ පැල හායට විකුණන්න ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට එහෙම ගැටලුවක් ආවොත් ඔයාලට දෙපාර්තමේන්තුවට ඒක දන්වන්නත් පුළුවන්. ඒ කියන්නේ ගහ මැරුණා කියන එක නෙමෙයි. දැන් මොනවා හරි ලොකු ගැටලුවක් ආවොත් අපි හිතන්නකෝ අපි පැල 100 ලොකු ප්‍රමාණයක් අරගෙන ඒ කියන ඒවා නෙමේ වගේ නම් දැනුවත් කරන්න පුළුවන්. එතකොට දැන් ඇටපැල ගත්තත් හොඳට බලන්න ඕන ගහ හොඳට හැදිලාද තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි උසකට හැදිලා තියෙන්න ඕන. ඊට පස්සේ ඒක දැන් හොඳට කොළවල ලෙඩ රෝග නැද්ද? පොඩ්ඩක් කොළ එහා පැත්ත හරවලා බලන්න චූටි සත්තු එහෙම මොනවා හරි ඉන්නවද? ඔන්න ඔය ටික ඇටපැලයක් ගත්තත් බලන්න ඕන. එතකොට අනිවාර්යෙන්ම අපි ගන්න පැල බද්ධ පැල වුණත්, ඇටපැල වුණත්, බීජ වුණත් එහෙම නැත්නම් අපි තවාන් දාන්න අපි බීජ ඉඳලා තවාන් විදිහට අර පොඩි මේ තියෙනවානේ බෑග්ස් වල හදපු එහෙම ගත්තත් මෙන්න මේ කියන මූලික කරුණු ටික අනිවාර්යෙන්ම බලන්න අමතක කරන්න එපා. හොඳයි? ඊට පස්සේ අපි බලමු අපේ ප්‍රධානම කතාව අපි ගෙවත්තක කොහොමද බීජ ටික හදාගන්නේ කියන එක. දැන් ගෙවත්ත කියන එකේදී මම ඔයාලට කිව්වා අපිට එළවලු තියෙන්න ඕනේ, පළතුරු තියෙන්න ඕනේ, කොළ එළවලු තියෙන්න ඕනේ, ඊට පස්සේ අලභෝග වර්ග තියෙන්න ඕනේ. ඊට අමතරව මොනවා හරි කුළුබඩු වර්ග දෙක තුනක් තියෙන්න ඕනේ. ඖෂධ වර්ගත් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට අමතරව අපේ මල් පැලත් අපි ලස්සනට හදනවා. මොකද ගොඩක් වෙලාවට අපි ගෙවත්ත කියන එක ඇතුලේ අර ආහාර භෝග මගින් භූමි අලංකරණය කියන එක කරන්න අපි කැමතියි. මොකද අපි ආසයිනේ අපේ ගෙදර ලස්සනට තියෙනකොට. එතකොට අර edible landscaping එහෙම නැත්නම් landscaping කියන එක. දැන් landscaping කියන එක හැමෝම මේ වචනේ දන්නවනේ. උද්‍යාන අලංකරණය කියන එක. එතකොට මෙන්න මේ උද්‍යාන අලංකරණය කියන එක අපිට කරන්න පුළුවන් එළවලු පළතුරු ඒවත් පාවිච්චි කරලා. අන්න ඒ කරද්දී දැන් අපි හිතමුකෝ දැන්
එළවලු භෝගවලද පළතුරු භෝගවලද අල භෝගවලද කියන එක දැන් ඔයාලට එදා උදේසිද්ද මහත්තයයි චාන්දනි මිසි මං හිතන්නේ කියලා දෙන්නේ නැති කොයි විදිහටද අවකාශය පාවිච්චි කරලා කරන්නේ. ඒතර ඔන්න ඔය කරද්දී අපි දැන් බීජ ටික හදා ගන්න ඕනේනේ. එතකොට ඔන්න ඔය බීජ මං කිව්වේ හයිබ්‍රිඩ් නොවන වර්ග වලින් අපි හදාගන්න විදිය තමයි දැන් මම මෙතන ඉඳලා කතා කරන්නේ. එතකොට බීජ හදාගන්න කතාවේදී දැන් අපිට පුළුවන් ඒ කියන්නේ අපේ බීජ හදාගන්න එක සමානයි මෙන්න මේ කියන කාණ්ඩේ. දැන් මෑනොයි බෝංචි වැටකොළු දඹල බණ්ඩක මුං කව්පි කියන භෝගවලදී අපි සයම් බීජ හදාගන්න විදිය සමානයි. ඒ නිසා තමයි මම මේ කාණ්ඩේ එකට දාලා එතකොට අපි දැන් මේකෙන් අපිට ඕන දැන් අපි බීජ හදා ගන්නව නම් නමත කරන්න එපා මං කියපු අර පළවෙනි ලක්ෂණ ටික හැම එකටම එක විදිය තමයි. ලෙඩ රෝග නැති හොඳ මේ දිරිමත් ශාකයක් වෙන්න ඕන. ඊට පස්සේ වගාවේ හොඳට අස්වැන්න ගන්න ගහකින් වෙන්න ඕන. දැන් අපි ඇට ටික හදා ගන්න ගහේ ඉඳලා හිටලා මේ ගහේ මේ බොංචි කරලා කෙනෙක්කින් නෙමෙයි හදන්නේ. හොඳට බොංචි අස්වැන්න දෙන. ඊට පස්සේ ඒකේ ලෙඩ රෝග නැති අපි දැන් ගේනකොට කිව්වේ බටර් බොංචි නම් බටර් බොංචි විදියට ඒක හැදලා තියෙනවා. ඔන්න ඔය තියෙන ගහකින් තමයි අපි බීජ හදාගන්න ගන්න. හරි? එතකොට දැන් අපි මේකෙදි අනිවාර්යෙන්ම අස්වනු නෙලීම් වාර 2 6 අතර දක්වා කරල් තමයි අපි බීජ හදන්න ගන්න. මොකද පළවෙනි අස්වැන්න ගොඩක් වෙලාවට අපි ගන්නෙ නැහැ. ඒකට හේතුව තමයි එකක් අපිට දිරිමත් ඒවා ඒ කියන්නේ දිරිමත් වගාවක් එන්න ගන්නේ කියන්නේ දිරිමත් අස්වැන්නක් එන්න ගන්නේ සාමාන්‍යයෙන් දෙවෙනි වාරේ ඉඳලා. අනිත් එක තමයි අපිට පළවෙනි අස්වැන්නේදී අපිට දකින්න පුළුවන් කියන්නේ හොඳට අපිට බලන්න පුළුවන් මේකේ හොඳට මාංශලද නැත්නම් මේකේ අපිට දැන් මෑනම් කරල් හොඳට දිගද ඊට පස්සේ මේවා මේ රසද ඔය ටික බලා ගන්න වෙන්නේ අපිට පළවෙනි අස්වැන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි අස්වැන්න වාරේ ඉඳලා 6 වෙනි වාරය දක්වා තමයි කරල් ගන්න. මේක අමතක කරන්න එපා. මොකද දැන් අපිට වගාව ඉවර වෙගෙන යනකොට තමයි මතක් වෙන්නේ අනේ මට ඊළඟ සැරේට ඇට නෑනේ කියලා. එතකොට අර අන්තිමටම හැදෙන ගහ නාටු වෙලා මැරෙන්න ඕන මෙන්න තියෙන ගහෙන් හදලා බීජ හදන්න. ඒ කියන්නේ අන්තිමටම කරලා දැන් බණ්ඩක්ක හිතන්නකෝ අන්තිමටම හැදෙන ගහ අර හොඳටම නිකන් මැරෙන්න වගේ වේලිච්ච ගහෙන් යට හදන්න යන්න එපා. ඒක හින්දා මම ඒකයි කිව්වේ මේ කියන දේ අපි කලින් කරලා තියාගන්නවා. එතකොට ඔන්න වාර දෙවෙනි වාරේ ඉඳලා 6 වෙනි වාරේ දක්වා තියෙන කරල් වලින් අපි හොඳ කරලක් තෝරගන්නවා. අපි හදන්නේ කරලද දෙකද අපි මේ දෙක තෝරගන්නවා. අපි අපි කරල් දෙකකින් නම් හදන්නේ බීජ. ඒ කරල් දෙක අපි තෝරගන්නවා. තෝරගෙන ඒ කරල ගහේම හොඳට මෝරන්න ඇරලා ගහේම වේලෙන්න ඉඩ දෙනවා. අරගෙන වේලන්නේ නැහැ. ගහේම හොඳට වේලෙන්න දෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න. දැන් මුං එහෙම වේලිලා වැඩි වෙනකොට පුපුරනවා. පුපුරන්න වෙන කාලෙ වෙනකොට තිබ්බොත් වෙන දේ තමයි අපි හිතමුකෝ දැන් අපි ඇට 20ක් හදන්න හිතන් හිටියේ නම් පුපුරලා ටිකක් එළියට වැටිලා එතකොට 10ක් විතර තමයි අපිට හදාගන්න වෙන්නේ. ඒ නිසා පුපුරන්න කලින් ඒ කියන්නේ රෙස්පෝටන එක ඔයාලට පේනවා ඒක නිකන් ඉදි ගිහිල්ලා මේ ඈත් වේගෙන එන්න කලින් වෙනකොට අපි වේරුණාට පස්සේ අපේ මේ කරලා ගන්නවා. කඩලා ගන්නවා. අරගෙන ඉවර වෙලා අපි මේකේ බීජ ටික වෙන් කරලා ඒ කියන්නේ ඇට ටික අයින් කරලා අරගෙන දවස් දෙක තුනක් මද පවනේ. ඒ කියන්නේ අපි හිතමුකෝ අපේ ගෙදරක නම් ගහක මේ අන්තල් හෙවන තියෙන තැනක. එහෙම නැත්නම් මේ කියන්නේ තද්ද අවුවේ නෙමෙයි මද පවනේ වියලෙන්න තියෙනවා. ඊට පස්සේ අපි මේකේ දැන් අපි හිතමුකෝ දැන් මෑ ගත්තොත් බොංචි වැටකොළු ගත්තොත් අර චුට්ටක් වටේ නිකන් කුඩු කුඩු ගති රොඩු පොඩු ගති තියෙනවා. ඒ ටිකත් සුද්ධ කරලා ඉවර වෙලා ඊට පස්සේ හිරු එළියේ ඒ කියන්නේ අවුවේ දවස් 3-4ක් වේලනවා. එතකොට මේක වේලන්න ප්‍රධානම හේතුව තමයි දවස් 3-4ක් අවුවේ වේලනකොට අපේ බීජවල නැත්නම් අපේ ඇට මේ හරි වැටකළු හරි දඹල හරි මේ කියන වර්ගවල බීජවල තෙතමනය නැත්නම් මොයිස්චර් කන්ටෙන්ට් එක කියන්නේ ජලය තියෙන ප්‍රමාණය 8%ක් 9%ක් විතර වෙනකන් අඩු වෙනවා. ඒකට එහෙම කරොත් තමයි අපිට මේ බීජ කල් තියාගන්න පුළුවන් වෙන්නේ. දැන් මම ඔයාලට පටන් ගන්නකොටම කිව්වා මම මේ කියන්නේ අද හදන බීජ ටික අද පාවිච්චි කරන විදිහ විතරක්ම නෙමෙයි. අද හදන බීජ ටික අපිට දැන් පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන තව ටික දවසකිනුත් පාවිච්චි කරන්න පුළුවන්.
ඒ විදිහට තමයි මම මේ කියලා දෙන්නේ. එතකොට දවස් 3-4ක් වේලෙන්න ඇරලා ඊට පස්සේ පොලිතීන් කවරවල දාලා දැන් අර පොඩි පොලිතීන් කවර ඕනනම් ඔයාලට මේ කියන්නේ සීල් කරන්න බැරි නම් අර චූටි අර සිප් කවර්ස් තියෙන්නේ එහෙම එක හරි කමක් නැහැ. ඒ ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අපි පහනින් පුච්චලා හදාගන්නේ. එහෙම හදලා අපි ඒක බීජ ටික දාලා ශීතකරණයේ සෙන්ටිග්‍රේඩ් අංශක 13යි 15යි අතරේ අපි තියාගන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර වගේ. කිසිම ගැටලුවක් නැතුව අවුරුද්දක් විතර වගේ කාලයක් තියාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ තියාගන්න විදිහේදී දැන් අපි ගෙවල් වල සාමාන්‍යයෙන් ඉස්සර කාලේ නම් කරපු විදිය තමයි අපි මේවා කරල් විදිහටම අටුවේ එල්ලලා තියෙනවා. එහෙම තියාගන්නත් පුළුවන්, ශීතකරණේ තියාගන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න දැන් මම ඉස්සරහට හැම එකෙම කියනවා මේ ශීතකරණේ තියාගන්න එක. ශීතකරණේ තියලා අපි ඉන්දන්න ගන්නම නම් අපි හෙට ඉන්දනව නම් අපි අද ෆ්‍රිජ් එකෙන් එළිය අරන් තියන්න ඕන. තියලා ඉවර වෙලා තමයි මේ අපි ඒ කියන්නේ ෆ්‍රිජ් එකෙන් එළිය අරන් තියලා කෝල් ගියාට පස්සේ තමයි අපි මේවා කරන්නේ. කියන්නේ ඉන්දන්න ගන්න. නැත්තම් අර කූල් ගතියත් එක්ක මේ එක සැරේට පරිසර උෂ්ණත්වය නිරාවරණය වුණාම ප්‍රරෝහණයේ ගැටලුකාරී තත්ත්වෙ එන්න පුළුවන්. දවසකට දෙකකට වඩා ගොඩක් හොඳයි අපි දැන් හෙට උදේ ඉඳනවා නම් අද උදේ වගේ අරන් තියන්න බීජ ටික එළියේ. ඊට පස්සේ දැන් මෙන්න මේ රූප ටික තියෙන්නේ මම කියපු process එකේ දැන් මම කියපු විදිහේ අපි දැන් මම මේ බණ්ඩක්කවල හදනවා නම් බණ්ඩක්ක කරලා හොඳට වේල්ලා ගන්නවා. මෙන්න මේ මම කිව්වා වගේ පැලෙන්න කලින් ගන්නෙ හොඳට වේරුණාට පස්සේ ඊට පස්සේ අපි ඒවා කඩලා ඇට ටික අරගෙන හොඳට සුද්ධ කියන්නේ වේලෙන්න ඇරලා මද පවනේ සුද්ධ කරලා ඉවර වෙලා ඊට පස්සේ අවුවේ වේලනවා. එතකොට ඔන්නෝක තමයි මම අර කියපු කාණ්ඩේ මෑ බොංචි වැටකලු දම්බල බණ්ඩක්ක මුං කව්පි කියන ඕනම එකක් බීජ හදා ගන්න පුළුවන් ක්‍රමය. ඊට පස්සේ අපි මේ දැන් ප්‍රැක්ටිකලි කියන්නේ අපිට ප්‍රායෝගිකව කරනකොට එන තත්ත්වයක් තමයි මම මේ කියන්නේ. එතකොට දැන් ඔයාලට මම කිව්වා මෙන්න මේ වගේ පැලෙනකන් ඉන්න එපා. දැන් මේ මෑවල තියෙන්නේ එකක් පැලිලා ඒ ගානට එනකන් තියන් ඉන්න එපා. ඒකට ප්‍රධාන හේතුව තමයි මම ඉස්සෙල්ලා කිව්වා ඇට ගාන අඩු වෙනවා. ඒත් කමක් නැහැ කියමුකෝ. දැන් ඇට ටික අඩු වෙලා අපිට ඇට 5ක් 6ක් හරි හම්බ වෙනවනේ. නමුත් මේක දැන් එළියට වාතයට නිරාවරණය වුණාම අපි දැන් වතුර දානකොට නැත්තම් තෙතමනය ගතිය කියන්නේ ජල වාෂ්ප ගතිය ඊට පස්සේ වැස්සට ඒ වගේ වෙලා එහෙම නැත්තම් කුරුල්ලෝ හානි කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් මේව තෙතමනය කියන්නේ එළිය තියෙන මේ වාතයට මේ නිරාවරණය වුණාම පුස් වගේ ලෙඩ රෝග හැදෙන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා තමයි මම කිව්වේ මෙන්න මේකේ දැන් උඩ තියෙනවනේ මම කතරේ දාපු රූපේ නෙමෙයි මේක මෙන්න මේ වගේ වේලෙන අවස්ථාවේදී ගන්න. මේ වගේ ඇරෙනකන් ඉන්න එපා. ඊට පස්සේ මේ දැන් දම්බල වුණත් මෙන්න මේ වගේ ඇරෙනකන් ඉන්න එපා. මේ තත්වයේදී ගන්න. දැන් අනිත් එක තමයි වැටකොළු. වැටකොළු වල ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඉල්මැස්සගේ හානිය එනවා. එතකොට දැන් මොකද අපි දැන් සාමාන්‍යයෙන් ඔයාලා අහන්නත් ඇති සමහරවිට ඉස්සලා ගෙවතු වගාව ගැන කරද්දී අපි කිසිම දෙයක් ඒ කියන්නේ අපි රෝපණ මේ බීජ කියන්නේ අපේ ඵලදාව කියන එක ගොඩක් කල් ශේෂ්ත්‍රය තියන්නේ නැහැ. අපි අර ගානේ කුණුවක් තියන්නේ නැහැ. අපි හිතමු කුණු කියන්නේ මම කියන්නේ කොම්පෝස්ට් කියන එක නෙමෙයි. දැන් අපි හිතමුකෝ අපි අඹ කියලා අඹ බිම වැටිලා තේවා අපි තියන්න අරින්නේ නැහැ. ඒකට හේතුව තමයි හිම තිබ්බම ලෙඩ රෝග බෝ වෙන තියෙන හැකියාව වැඩි. ඒතකොට ඒ නිසා නමුත් දැන් අපේ මෙන්න මේ වගේ මේ කරලක් තියෙනකොට අපි දැන් වේලන්න නේ අපි දැන් ගන්න. දැන් අපි මේක කැට ගන්න හදන්නේ. එතකොට ඉල්මැස්සගේ හානිය වුණොත් අපිට ඊළඟ පරම්පරාව බෝ කරගන්න මේ බීජ ටික හරියන්නේ නැහැ. ඒ නිසා ශේෂ්ත්‍රයේදී ගොවි මහත්තුරු කරන දෙයක් තමයි දැන් අපි කොහොමත් වැටකොළු ගෙඩියනකොට ඉල්මැස්සගේ හානිය වළක්ව ගන්න නම් පොලිතීන් කවරකින් වහනවා. මල පිපිලා චුට්ටක් කරලා හැදෙනකොටම වහනවා. ඒ කරලා හැදිලා වැහුවට පස්සේ අපි පොලිතීන් කවරට වඩා හොඳයි. මොකද පොලිතීන් කවරට එන ගැටලුවක් තමයි තෙතමනේ ගතිය රැඳෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අස්සන විදිහට ගන්නකොට නෙමෙයි මම මේ කියන්නේ ඇට හදා ගන්නකොට ගොවි මහත්තුරු කරනවා මේක කඩදාසි කොලයකින් ඔතලා තියෙනවා. හැබැයි වැස්සොත් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද වැස්සොත් කඩදාසි කොලය කියන එක මේ වෙන නිසා. නමුත් එහෙම නැති වියලි කාලයක නම් මොකද අපි ගොඩක් වෙලාවට බීජ හදාගන්න වැඩිපුර හොඳයි වියලි කාලේ. මොකද ඒකට හේතුව තෙතමනේ ගතිය අඩුයිනේ පරිසරේ. එතකොට අර දිලීර රෝග හැදෙන්න තියෙන හැකියාව අඩුයි. ඒ නිසා අපි බීජ හදාගන්න ගොඩක් වෙලාවට ගහක ගෙඩියක් වේලෙන්න අරින්නේ
වැස්ස නැති කාලේ. වැස්ස අඩු කාලේ. එතකොට අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේ ඉල්මැස්සගේ හානියෙන් කියන්නේ මේ වැටකොළු වගේ ඒවා හානිය වෙන එක අවම කරගන්න, හානි නොකරන්න මේවා වෙන්න කොයි මහත්තරු ප්‍රායෝගිකව කරන දෙයක් තමයි කඩදාසි කොලයකින් වහලා තියෙනවා. එතකොට ඔන්න ඔහොම වහලා දැන් ඔයාලට අඳුර ගන්න පුළුවන් මෙන්න මේ දාර හොඳටම කියන්නේ වැටකොළු වල මේ දාර හොඳටම මේ හීනි වෙනවා. නැත්තම් ගොඩක් අර නිකන් කාණු වගේ තියෙනවනේ. එහෙම නැති වෙන ගානට වෙලා මෙන්න මේ ඊට පස්සේ මේකෙන් කවර් කරලා තියලා කඩදාසි කොලයකින් පත්‍ර කොලයකින් කවර් කරලා තියලා ඊට පස්සේ අපිට මෙන්න මේ ගානට ආවට පස්සේ මේ ගානට වේලුණාට පස්සේ තමයි අපි බීජ හදාගන්න ගන්න. ඊළඟට යන් අනිත් වර්ග දැන් මේවා මේ එක කුලයේ කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ මේ වගේ බීජ හදාගන්න විදිය එකයි කියන එක. හොඳේ. එතකොට අනිත් එක තමයි තක්කාලි පිපිඤ්ඤ කැකිරි කියන එක. එතකොට මෙන්න මේ බෝග අපේ ගෙවත්තේ තියෙනවා නම් අපි ඊළඟ කන්නේට බීජ හදාගන්නකොට මේකෙත් මම ඉස්සෙල්ලා කිව්වා වගේමයි දෙවෙනි අස්වනු වාරේ ඉඳලා 6 වෙනි අස්වනු වාරේ දක්වාම ගෙඩි තමයි සුදුසු වෙන්නේ බීජ ගන්න. ඒ ගෙඩිය අපි ගහේම හොඳට පැහෙන්න තියෙනවා. දැන් තක්කාලි ගෙඩියක් නම් හොඳට රතු වෙනකම්. ඒ කියන්නේ දැන් අර හොඳටම රතු වෙනකම් තියෙන්න අරින්න. ඊට පස්සේ අපි මේ ගෙඩිය කඩලා අරගෙන තවත් දවස් කීපයක් හොඳට තව ඉදෙන්න අරින්න. අපි කියන්නේ කඩලේ වල අරගෙන අපේ ගෙදර තියලා ඒක අපි තවත් ටික දවසක් හොඳට ඉදෙන්න අරින්න. ඊට පස්සේ මේ ගෙඩිය දෙකට කපලා බීජ ටිකත් එක්ක දැන් අර තක්කාලි වල ඇතුලේ තියෙනවනේ ජූස් එකක් වගේ නේද? ඒ පල්පයත් එක්කම තමයි ප්ලාස්ටික් එහෙම නැත්නම් මැටි බඳුනක දාන්නේ. ඇයි අපි ප්ලාස්ටික් මැටි බඳුනක දාන්නේ? තක්කාලි වල ඇසිඩ් ගතිය තියෙනවා. ඒ නිසා අපි යකඩේ වගේ වයි දාන්නේ නැහැ. මොකද ප්‍රරෝහණ කියන්නේ ඒක අම්ල ගතිය වැඩි වුණාම ප්‍රරෝහණයේ ප්‍රශ්නයක් එන්න පුළුවන් හින්දා ප්ලාස්ටික් හරි මැටි බඳුනක හරි තමයි දාලා අර පල්පේ නැත්නම් අර ජූස් ගතියත් එක්කම පැහෙන්න වගේ තියෙන්න අරිනවා දවසක්. මේක වීදුරු වල වුණත් ප්‍රශ්නයක් නැහැ. වීදුරු බෝතලයක දාලා තිබ්බත් කමක් නැහැ. හොඳට පැහෙන්න ඉඳ තියෙනවා එක දවසක්. ඊට පස්සේ අපි අර ජූස් ගතිය ඉවත් වෙනකම් පෙනේර එක නැත්නම් තේ ගොට්ටක වුණත් කමක් නැහැ. තේ පෙරණ එක හිලතන්නකො. එහෙම නැත්නම් මේ කොහොම හරි අර දැන් ස්ට්‍රේනර් එකක් වෙන්න ඕනේ. කියන්නේ මේ නැත්නම් යට චූටිනේ ගොඩක් මේ තක්කාලි වල එහෙම. එතකොට අපි ඒ දාලි ඉවර වෙලා හොඳට පිරිසිදු ජලයෙන් හොදනවා. පිරිසිදු ජලයෙන් හොදලා ඉවර වෙලා ඊට පස්සේ අර ඉස්සර වගේමයි දින කීපයක් අපි මද පවන වේලෙන් අරිනවා. ඊට පස්සේ අපි ප්ලාස්ටික් තෑගි වල හරි කඩදාසියක හරි ගෝණි වල හරි අතුරලා අවුවේ තියනවා දවස් 3-4ක්. එතකොට මේකෙදිත් අර ඉස්සෙල්ලා කිව්වා වගේම අපේ තෙතමනය 108ක් 9ක් දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ අපිට කල් තියාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි පොලිතීන් කවර වල දාලා ශීතකරණයේ සෙන්ටිග්‍රේඩ් අංශක 13.15යි අතර වගේ ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒතකොට මේකෙදිත් අපි අනිවාර්යෙන් ඉඳන්න කලින් දවසේ එළියට ගන්න ඕන. මෙන්න ඒක තමයි දැන් මේ process එක මම මේ දැන් මේ රූප වලින්. එතකොට ඉස්සෙල්ලම අපි දැන් තක්කාලි ගෙඩියක් තෝරගත්තා. මේකේ තක්කාලි ගෙඩිය තෝරගනිද්දි. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි දැන් තක්කාලි ගෙඩියේ ඔයාලා කියන්නේ අර නිකන් විකෘති වෙච්ච හැඩ තියෙන. ඒ වගේ ඇට හදන්න යන්න එපා. හොඳට තක්කාලි ගෙඩිය හැඩේ තියෙන ලස්සනට හැදිච්ච ගෙඩියක් තෝරගන්න බීජවල. එතකොට ඒක අරගත්තා වීදුරු බෝතලයක හරි නැත්නම් ප්ලාස්ටික් වල හරි මැටි භාජනයකට හරි අර පල්ප් ජූස් එකත් එක්කම දැම්මා. ඒක ඊට පස්සේ දවසක් තියෙන්න ඇරියා. ඊට පස්සේ අපි ගොඩ මෙහෙම මේ තේ පෙරණ එක වගේ දාලා පිරිසිදු ජලයෙන් හේදුවා. ඇට ටික ඊට පස්සේ මද පවන වේලුවා. ඊට පස්සේ අපි අවුවේ වේලලා අරගත්තා. එතකොට මේව අපිට ඊට පස්සේ ඉඳන්නත් පුළුවන්. එහෙම නැත්නම් ශීතකරණේ දාලා අර මං කියපු සෙන්ටිග්‍රේඩ් අංශක 13-15 වගේ අතරේ තියුවොත් අපිට කල් තියාගෙන ඊළඟ කන්න වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් එළබටු, තිබ්බටු, බටු, වම්බටු කියන ඒ වගේ කොහොමද අපි බීජ හදාගන්නේ කියලා. දැන් මම ඔයාලත් එක්ක ප්‍රධානවම කතා කරන්නේ අපේ ගෙවත් එක සාමාන්‍යයෙන් හදාගන්න පුළුවන් ප්‍රධානම භෝග. දැන් මේ වගේ වෙයි මොකද මේවා දේශීය වර්ග තියෙනවා. ඒ නිසා තමයි මම ගොඩක් මේ වගේව කතා කරන්නේ. හොඳේ. ඊට පස්සේ මේකෙත් අර විදිහමයි දෙවෙනි අස්වැන්න ඉඳලා 6 වෙනි අස්වැන්න දක්වා තමයි ගෙඩි පාවිච්චි කරන්නේ.
මේකේ ගෙඩිය දැන් වම්බටු ගෙඩිය ගත්තොත් වම්බටු ගෙඩිය කහ පාට වෙනකම්ම තියෙන්න අරින්න ඕන ගහේ. හොඳට මෝරණක. එහෙම නැත්තම් අපිට පුළුවන් එළබටු ගෙඩිය නම් ඔයාලා දන්නවනේ එළබටු කියන්නේ. එතකොට එළබටු එහෙම නැත්තම් බටු එහෙම නැත්තම් තිබ්බටු ඕන එකක් හොඳට කහ පාට වෙනකම් හොඳට ගහේ මේ මෝරණකම් ගහේම තියෙන්න අරින්න. ඊට පස්සේ අපි දැන් ඒ ගෙඩි ටික කඩලා අරන් අපි හිතමුකෝ අපි ගෙඩි 4ක් හැදුවා කියලා. ඒත් ඔය ගෙඩි 4 කඩලා අරගෙන ඒක ගොඩ ගහලා තියෙනවා තවත් දවස් 2-3ක්. එතකොට එහෙම කරාම අර කහ පාට දැන් අපි හිතමුකෝ අපි වම්බටු නම් කහ පාට ගෙඩිය නිකන් දුගුරු පාට වගේ හුරු වෙනවා. එතකොට අන්න එහෙම වුණාට පස්සේ අපිට මේ ගෙඩි ටික ලීයකින් හොඳට තලනවා. තලලා ඉවර වෙලා ගෙඩිය පළලා බීජ ටික ජල බඳුනකට වෙන් කරලා ගන්නවා. ලීයකින් ගහලා දැන් ඔයාලා දන්නවා අපි තිබ්බටු වගේ වනම් කොහොමත් අපිට නැත්තම් මේ තලන්න අමාරුයිනේ නේද? එහාට මෙහාට යන හින්දා අපි ගොඩක් වෙලාට කරන්නේ නේද? මොකක් හරි බෑග් එකක දාලානේ තලන්නේ යන්නේ වගේ. මේවත් හොඳට ලීයකින් තලලා, ගෙඩිය පළලා බීජ ටික වතුර භාජනයකට වෙන් කර ගන්නවා. ඊට පස්සේ පිරිසිදු ජලයෙන් හොදන්නේ. ඒකත් අත්‍යවශ්‍ය දෙයක්. මේක අපි කියන්නේ බීජ නිෂ්පාදනයේදී පුළුවන් තරම් අපි ඒකට ලෙඩ රෝගයක් එන එක අවම කරගන්නවා. මොකද දැන් අපි කඩේ තියෙන බීජවල නම් එයාලා දිලීරනාශකවල ඔබ්බවල තියෙනවා. ඒ කියන්නේ අපි කඩේ විකුණනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වුණ ඒ බීජවල උනත් දිලීරනාශක වලින් අපි මේ බීජවල මේ බීජ දිලීරනාශක දාලා තමයි පැකට් එකට දාන්නේ. අපි ගෙදර හදාගන්නේ වගේදී අපි එහෙම කරන්නේ නැහැනේ. එතකොට ඒ නිසා අපේ හැම මේ ක්‍රියාදාමයේ තියෙන හැම තැනදීම අපි අර සෞඛ්‍ය ආරක්ෂිත කියන්නේ ඒක නිරෝගීව හදන්නට පුළුවන් හැමදේම කරන්න ඕනේ. ඒ නිසා පිරිසිදු ජලයෙන් හොදනවා. මද පවන වේලනවා. ඊට පස්සේ ප්ලාස්ටික් තැටි වල හරි කඩදාසි වල දින 2 ඉඳලා 4ක් තමයි මේකේ වේලන්නේ. ඒකට ඒකෙදිත් අර විදිහටම සාමාන්‍යයෙන් මේ මොනවාද ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා 100ට මේ 8ක් 9ක් විතර වෙනකම්. ඊට පස්සේ අපි ශීතකරණ තත්ත්වයටදී තියන්න පුළුවන් සෙන්ටිග්‍රේඩ් අංශක 13යි 15යි අතරේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙලාවට අපි ඉන්ධන වෙලාවට කලින් දවසේ අරගෙන තියලා ශීත ගතිය ගියාට පස්සේ ඉඳ ගන්න පුළුවන්. එතකොට දැන් මෙන්න මේ වලට මම කිව්වා වගේ මේ වම්බටු වල දැන් අපි යන මෙන්න මේ ලොකු මේ වම්බටු ගෙඩිය තියෙන්නේ අන්නේ ලොකු වම්බටු ගෙඩිය ගානදී ගත්තොත් අපි දවස් 2-3ක් විතර වගේ යනකොට අපි මං කිව්වර ගොඩ ගහලා තියෙනවා කියලා මෙන්න මේ වගේ පාට වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට පළලා ඉවර වෙලා මේ අර නිකන් ඇතුළේ තියෙන මාංශල ගතියත් එක්කම අරගෙන මේ වතුරෙන් හොඳට හොදලා ඊට පස්සේ වියලලා අවුවේ වේරලා ගන්න. මද පවනේ වේරලා ඊට පස්සේ අවුවේ වේරලා ගන්න. ඊට පස්සේ අපි කතා කරමු දැන් පතෝල වට්ටක්ක පැපොල් වගේ ඒවා. දැන් පතෝල වගේ ඒවා නේද ඔයාලට සිරස් අවකාශය පාවිච්චි කරන්න හැටි කියලා දුන්නා කිව්වා. එතකොට පතෝල වගේ ඒවා අපිට සිරස් අවකාශය යවන වර්ග. ඊට පස්සේ දැන් වට්ටක්ක වගේ ඒවා අපේ බිම දිගේ යන්නේ නේද? එතකොට අන්න ඒ වගේ වර්ගවල හා පැපොල් කියන්නේ අපි පළතුරක්. අපි සාමාන්‍යයෙන් අපේ ප්‍රධාන පළතුරු භෝග අතර එකක්. එතකොට මෙන්න මේ කියන ඒ වගේදී කොහොමද මේ බීජ ටික හදාගන්නේ කියන එක. එතකොට පැපොල් වල උනත් බීජ වලින් පැල හදනකොට දැන් ඔය හයිබ්‍රිඩ් වර්ග තියෙනවනේ රෙඩ් ලේඩි වගේ. එතකොට ඒ වගේ වගෙන් හැගෙනාවට පස්සේ පැපොල් හැදෙනවා. නමුත් අර අපි රෙඩ් ලේඩි කියලා ගෙනල්ලා කාපු ගෙඩියෙම තියෙන ලක්ෂණ නොවෙන්න බොහෝ හැකියාවක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් දේශීය වර්ග වලින් හදන්න බලන්න. එතකොට දැන් මේ වගේදී ඒ ගෙඩිය හරි කරලා හරි අපි තෝරගන්න අපි බීජ හදන්න ගන්න තෝරගන්න ගෙඩිය හරි කරලා හරි ගහේම හොඳට මෝරලා ඉදෙන්න තියනවා. ඊට පස්සේ මේ ඉදුණු ගෙඩි ටික තවත් දින කීපයක් ඉදෙන්න තියෙනවා. අපි ඒව ගෙඩි ටික අස්වැන්න නෙල්ල අරගෙන. ඒ කියන්නේ අපි ගන්න ගෙඩිය අස්වැන්න නෙල්ල අරගෙන තව දවස් 2-3ක් තියෙන්න අරිනවා තවත් ඉදෙන්න. ඊට පස්සේ මල නොබැඳුණු පිහියකින් හොඳ පිළිසිදු මලකඩ කාපු නැති පිහියකින් මේ ගෙඩිය පළලා බීජ ටික වෙන් කරලා අරගෙන දැන් ඔයාලට හොඳටම දන්න දෙන්නේ පතෝලකේ මේ ගස්ලබු කියන එක. ඒතර ගස්ලබු වල නම් අර වටේ තියෙනවා නිකන් මාංශල ගතියක් නේ. අන්න ඒක ඉවත් වෙන තෙක් හොඳට පිරිසිදු ජලයෙන් අතින් මෙහෙම අර නිකන් අතින් අපි පොඩි කරනවා කියන ඩැමේජ් කියන්නේ නිකන් හානි වෙන විදිහට නෙමෙයි. අර වටේ තියෙන මාංශලේ ඉවත් වෙනකම් හොඳට හොදනවා. ඊට පස්සේ අපි පරණ පුරුදු විදියමයි මද පවන වේදුවා මේවා අපි සාමාන්‍යයෙන් දවස් 4-5ක් වියලනවා.
මේ වියලන දවස් ගණන් වෙනස්. හොඳේ? හින්දා මතක තියාගන්න සාමාන්‍යයෙන් මේක දවස් 4ක් 5ක් විතර වගේ වේලනවා. වේලලා අපිට අර ඉස්සෙල්ලා වගේම ශීතකරණේ තියලා කල් තියාගන්න පුළුවන්. පොලිතීන් පැකට් වල දාලා. හොඳේ? මේ ශීතකරණේ තියන්නේ අපි පොලිතීන් පැකට් වල දාලා සීල් කරලා එහෙම තමයි තියන්නේ. දැන් අනිත් එක තමයි මම ඔයාලට කිව්වා. දැන් අපි දැන් මිරිස් අපි තුමු අපි මිරිස් ඇට 50ක් හදුවා කියලා. අපි මිරිස් ඇට 10 නම් හදන්නේ අර 10 පැකට් 5කින් අර 50ක් මේ සීල් කරලා තියන්න. මොකද දැන් ඔයාලට මම කිව්වා අපි කූල් කරලා කියන්නේ ෆ්‍රිජ් එකේ දාලා තියලා ඉවර වෙලා අපි ඒක ඉන්දන්න කලින් දවසේ ගන්න. නැත්තම් අපි ඇට 50ම එළියට අරගෙන ඕකෙන් 10ක් ගන්නවා. ඊටු ටික ආයි දානවා කියනකොට මේ ප්‍රරෝහණය කියන එක අඩු වෙන්න හැකියාවක් තියෙන නිසා අපි හදන්නේ ඇට 50ක්ද අපි ගස් 10 නම් හදන්නේ අපි මොකද මිරිස් වගේ නම් අපිට ගස් 10ක් හොඳට බෑ. ඒතර ගස් 10 නම් හදන්නේ ඔන්න ඔය ගස් 10ට ඕන බීජ 10ක් නෙමෙයි. එතකොට 12ක් 13ක් විතර වගේ තියාගන්න. මොකද ප්‍රරෝහණය අඩු ඒවා තියෙන්න පුළුවන් නිසා අන්න ඒ විදිහට පැකට් කරලම තියාගන්න. එතකොට මෙන්න මම මේකේ ගස් ලැබු කියන එක ප්‍රධානව ගත්තේ. ගස් ලැබු කියන එක අපි දැන් ගස් ලැබු යට ටික ගත්තා. මාංශ දෙය හොඳට යන විදිහට හේදුවා. විච ගෙඩියක අරගෙන ඉවරලා ඊට පස්සේ තෙතමනිය රඳන්න දැන් මේක නම් අපි අර මේ පේපර් සර්වියට් එක වගේ එක තියලා ඊට පස්සේ අපි සාමාන්‍ය මද පවනේ තියලා ඊට පස්සේ දවස් 4ක් 5ක් අවුවේ තියලා බේරලා ඉවර වෙලා ඒ ඇට වලින් අපිට පැල හදා ගන්න පුළුවන්. දැන් ওই විදිහම තමයි වට්ටක් අපි පිටිනේවට යන්නේ. දැන් ඔය කිව්වේ අපි බීජ වලින් කොහොමද පැල හදාගන්න කියන ඒවා ප්‍රධාන වර්ග ටිකක් යටතේ. එතකොට ඒ ඇරෙන්න දැන් මම ඔයාලට කිව්වා දැන් අපි ගෙවත්ත කරනකොට ඔය වර්ග ටික ගෙන ආවොත් අපිට බීජ වලින් හදාගන්න පුළුවන්. ඊළඟ සැරේට ඕන පැල ටික. ඒ ඇරෙන්න දැන් අපි දන්නවනේ මඤ්ඤොක්කා, බතල, ඊට පස්සේ පේර අපිට ඇට පැල හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතු බැඳලා ලේ කරලා තව පැලයක් හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි හිතමු දැන් මම අපි මලුත් වන්න ආසයිනේ ගෙවත්තේ. ඒතකොට මල් ගත්තොත් මල් වල බෙගෝනියා වගේ ගත්තොත් කොලෙන් හැදෙනවා. අන්න ඒ වගේ ගස් ගැන, ඒ වගේ වැල් හෝ ගස් ගැන ගත්තොත් ඒවා අපි පැල කරගන්න පුළුවන්. සමහර ඒවා මේවා බීජ වලිනුත් යන ඒවා තියෙනවා. ඒ ඇරෙන්න අපිට වර්ධක කොටස් වලින්. වර්ධක කොටස් කියන්නේ ඇට නෙමෙයි අනිත් ඒ වගේ. අතු වෙන්න පුළුවන්, මොරයු වෙන්න පුළුවන්, දාවක කඳන් වෙන්න පුළුවන්. ඒ වගේ එක එක විදි වලින් අපි හදාගන්නේ කොහොමද කියලා තමයි ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරන්නේ. එතකොට දැන් ඔන්න මම කිව්වා වගේ අපේ වර්ධක කොටස් නැත්නම් වර්ධක ප්‍රචාරණයේදී අපි පාවිච්චි කරන එක ඒවා තියෙනවා. දැන් අපි ඔයාලා දන්නවා ගොටුකොළ ගත්තොත් අපි මෙන්න මේ වගේ කෑලි කඩලා තමයි ඉඳගන්නේ. ඊට පස්සේ කහ, හුලංකීරිය, ඉඟුරු ඒ වගේ ඒවා ඉඳගන්නේ අපි එක්කෝ මෙන්න මේ අලේ කෑලි කපල් කියන්නේ මේ අස්වැදෙන එකෙන්. එහෙම නැත්නම් අපිට පුළුවන් පැල වලින් ඉඳ ගන්න. නේ අංකුර වගේ එනවනේ. ඒකට ඒ වගේ මෙන්න මොබේ රයිසෝම කඩන් වලින් ඉඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය කිරියල ගහල වර්ග ඒවා අපිට හදා ගන්න පුළුවන් කොමේ. කියන්නේ මෙන්න මේකේ මේ අලෙන් තමයි අපි කෑලි කපලා හදාගන්නේ. ඊට පස්සේ කෙසෙල් වගේ ගත්තොත් මොරෙයියෝගෙන් හදාගන්න. ඊට පස්සේ අපි ඕකිඩ් වගේ කියලා ගමුකෝ. ප්‍රධානම අපි දන්න මේක ඕකිඩ් වගේ ගත්තොත් අපි චූටි පැල කැරේන එන පැල වලින් ඒවට කියන්නේ බල්බිල කියලා. ඒ වගේන් තමයි අපි පැල හදාගන්නේ. ඒකට ඒ අරෙන්න අපි දැන් බතල ගත්තොත්, මඤ්ඤොක ගත්තොත් අපි දඬු වලින් තමයි ප්‍රධානවම පැල හදාගන්නේ. ඒ අරෙන්න දැන් අපි හිතමුකෝ මේ ඉන්නල ඒ වගේදී අපි ගන්න ස්කන්ධාකන්ද කියලා අපි එකට කියන්නේ. අර කියන්නේ මෙහෙම චූටි මේ යන පැලෙත් එක්ක මේ දඬු කෑල්ලකින් තමයි කියන්නේ අල එක චූටි කෑල්ලකින් තමයි නැත්නම් දඬු වලට පුළුවන්. එහෙම තමයි අපි හදාගන්නේ. ඒතර දැන් පත්‍ර වලින් හදාගන්න වර්ග තියෙනවා. ඒ වගේම දැන් කරපිංච ඒ වගේ වර්ගවල මුල් වලින් තමයි ඊළඟ පැලේ එන්නේ. ඇට වලිනුත් මේ සමහර ඒවා පැල වෙනවා. මම කියන්නේ ප්‍රධානවම මෙහා පැත්තේ වෙන ක්‍රමය තමයි මම මේ කිව්වේ. හරිද? දැන් කියන්නේ අපි ඕකිඩ් ගත්තොත් ඕකිඩ් වල අපිට බීජ හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් මේ වගේ අපිට රයිසෝම ඇරුණම මොරෙයියෝගෙන් පැල හදා ගන්නත් පුළුවන්. ඊපස්සේ කෙසෙල් ගත්තම අපි මොරෙයියෝගෙනුත් හදනවා. කඳ කෑලි වලට කපලත් හදනවා. එතකොට මම මේ කිව්වේ ප්‍රධානවම අපි පාවිච්චි කරන ක්‍රමය. දැන් අපේ ගෙවත්ත ඇතුලේ අපිට ප්‍රධානවම පාවිච්චි කරගන්න පුළුවන් ක්‍රමය තමයි කතා කරන්නේ. එතකොට දැන් මම මේ එකකින් ඔයාලට ප්‍රධානවම දැන් මම ගස් ලැබු ගැන කිව්වා. වර්ග 2 3ක් කතා කරන්නම් අපේ ගෙවත්තේ ප්‍රධාන අංග වෙයි කියලා ඔයාලගේ පැත්තත් එක්ක හිතන්න. මොකද බස්නාහිර පළාතේ ගත්තම අන්නාසි පැල ගොඩක් කියන්නේ හැදෙන පැත්තක් අන්නාසි. ඒකට අන්නාසි වල
ඔයාලා දන්න ක්‍රම ගොඩාක් තියෙනවා අන්නාසි පැල හදාගන්න. අපිට කරඬුව නැත්තම් අර උඩ අර කඩලා දාන කෑල්ල ඒකෙන් පුළුවන්. ඊට පස්සේ ඊරෙන්න මම මේ කියන්නේ ඔයාලා දන්නවද දන්නේ වෙන ක්‍රමයක් ගැන. එතකොට මේ ක්‍රමේදී අපිට පුළුවන් දැන් අපි අන්නාසි ගෙඩිය ගන්නවනේ. අන්නාසි ගෙඩිය අරගෙන ඊට පස්සේ අන්නාසි පැලේ කඳක් එක්ක දැන් මුලක් තියෙනවනේ. කඳ කෑල්ලයි මුල කෑල්ල. එතකොට කඳ කෑල්ලේ මුල කෑල්ලයි අපි වෙන් කරගන්න. කියන්නේ කඳ කෑල්ල වෙනම ගන්නවා මුල කෑල්ල මුල් කෑල්ල වෙනම ගන්නවා. ඒ අරගෙන දැන් කොළ ටික තියෙන්නේ දැන් කොළනේ ඒ කඳේනේ අන්නාසි වල කොළ හැදෙන්නේ ඒ කොළ ටික ඔක්කොම ගලවලා අයින් කරගන්න. කොළ ටික කපලා නෙමෙයි ගලවලා පිරිසිදු කරගන්න. ඒ පිරිසිදු කරගත්තම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක මේ මුල කෑල්ල මේ කඳ කෑල්ල ගත්තොත් දැන් මෙන්න මේකේ තියෙන මේ කොළ ටික ඔක්කොම මේ සුද්ධ කරගන්නවා. දැන් මේ වගේ එතකොට කමේ වගේ කෑල්ලක් තමයි එන්නේ. මේකේ අඟල් 6ක් විතර දිග කෑල්ලක් ගන්න. මුලේ ප්‍රශ්නකුත් ඒ කියන්නේ මුල කෑල්ල වෙනමින් ගන්න මොකද මුල කෑල්ලයි කඳ කෑල්ලයි දැන් ඔය ගෙවත්ත නම් කිසි ප්‍රශ්නයක් නැහැ මොකද අපි ගෙවත්ත කියන්නේ හැම එකම විදිහේ වගාවක් ඒ කියන්නේ අපි දැන් මිරිස් ගත්තොත් මිරිස් ගස්වල එකම වයසේ වගාවක් නඩත්තු කරන තැනක් නෙමෙයිනේ නමුත් වාණිජ වගාවකදී දැන් මේ විදිහ කරන්නේ එහෙම නැත්තම් ගෙවත්ත නම් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් මෙන්න මේ මුල් කෑල්ල වෙනම සුද්ධ කරගන්නවා පිරිසිදු කරගන්නවර පත්‍ර ටික කඩලා දාලා කඳ කෑල්ලත් වෙනම සුද්ධ මේ පිරිසිදු කරගෙන කොළ ටික මේ ඔක්කොම කඩලා අයින් කළා අඟල් 6ක් විතර වගේ දිග කෑල්ලක් ගන්න. අරගෙන ඉවර වෙලා අපි තුමුකෝ ඒක කොහොමිටක් විතර වගේ මේ මහතයි කියලා. එහෙම එකක් නම් අපිට පුළුවන් 4ට විතර වගේ පලන්න. ඒ කියන්නේ දිග අතට පලන්න. ඒ කියන්නේ සිරස් අතට 4ට විතර පලනවා. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා පැලුවට පස්සේ මෙන්න මේ වගේ කෑලි හැම පැත්තටම අහු වෙනවා. කොහොමිටක් විතර වගේ එකක් නම් මහතයි නම් ඉච්චර විතර අපිට සාමාන්‍ය සිරස් අතට ඒ කියන්නේ උඩ ඉඳලා යටට පෙති නෙමෙයි කපන්නේ උඩ ඉඳලා යටට අපි අඟල් 6ක් විතර දිගට කපනවා. කපලා දැන් මේකේ කොහොමිටක් විතර වගේ මහත නැත්නම් අපිට දෙකක් කපන්න පුළුවන්. කොහොමිටක් විතර වගේ මහතයි නම් තමයි අපි 4ට කපන්නේ. ඊට පස්සේ අපිට මේක පුළුවන් පසේ තියලා පස උඩින් කියන්නේ උඩින් අපි දැන් අපි දැන් තවාණක් දාන තැනක් හදා ගන්නවනේ. උඩින් අපි මේක තියලා ඉවර වෙලා මේක කෑල්ලක් පොඩි පස් ලේයර් එකකින් වහ ගන්න. පොඩි පස් තට්ටුවකින් වහ ගන්න. හැබැයි මේක කරන්න කලින් ඔයාලා හොඳට දන්න ඇති ඔයාලගේ පැත්තේ ගොඩක් තියෙන හින්දාන්නාසි හැම පිටිපකුණගේ හානිය හරියට එනවා. නේද අන්නාසි වලට. ඒක වළක්ව ගන්න ගෙවතු මට්ටමින් මම මේ කියන්නේ කරන්න පුළුවන් දෙයක් තමයි. දැන් මෙන්න මේ විදිහට ඔයාලා කැපුවානේ. මේ කෑලි ඊට පස්සේ මේ කෑල්ල සාමාන්‍යයෙන් අපිට අත දාන්න පුළුවන් ප්‍රශ්නේ වුණු අතරේ. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශ ගණන් 50ක් විතර වගේ. ඒ කියන්නේ අපිට අත පිච්චෙන්නේ නැති මට්ටම. ඒ කියන්නේ පිච්චෙන්නේ නැහැ. නමුත් අර ගොඩාක් තියන් ඉන්නවනේ මේ අපිට අත දාන්න සාමාන්‍යයෙන් පුළුවන් මට්ටමේ සෙන්ටිග්‍රේඩ් අංශ 50ක විතර වගේ වතුරේ 50ක 55ක වගේ උණු වතුරේක දාලා පොඩි කියන්නේ තප්පරයක්ද පොඩි තප්ප කියන්නේ තප්පර 30ක් විතර වගේ තියෙන අරලා ඒක එළියට ගන්න. එතකොට අර පිටිමකුණගේ හානිය තියෙනවා නම් ඒකේ ගැටලුවක් එන්නේ නැහැ. එතකොට අන්නේ වගේ රස්නේ වතුර අත දාන්න පුළුවන් රස්නේ මේ උතුරන වතුර නෙමෙයි. හොඳේ. එතකොට ඒක දාලා ඉවර වෙලා එළියට අරගෙන දැන් මෙන්න මේ වගේ කපාගත්ත එක එළියට අරගෙන මේ විදිහට තිරස් අතට තියලා ඉන්දන නෙමෙයි තියලා ඉවර වෙලා පස් තට්ටුවකින් වහගන්න. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් සතියක් දෙකක් යද්දි මෙන්න මේ වගේ අංකුර එනවා පේනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මාස එකමාරක් දෙකක් යනකොට පොඩි පොඩි පැල එන්න ගන්නවා. එතකොට ඒකෙන් ඔයාලට හොඳටම හැදිච්ච පැල වෙන් කරලා නම් ඉඳ ගන්න පුළුවන්. එතකොට මේ පැල වලින් අස්වැන්න අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකින් විතර වගේ තමයි අන්නාසි පැලයක් ඉඳලා අස්වැන්න එන්නේ. මේ පැලේ ඉඳුවට පස්සේ ඒවත් අපිට අවුරුද්දකින් විතර වගේ අස්වැන්න ගන්න පුළුවන්. හැබැයි එතනදී දැන් එක එක සයිස් ඒ කියන්නේ ඔයාලට බැලුවම් පේනවා එකම ගානේ පැල නෙමෙයි එන්නේ. එතකොට ඉස්සල්ලාම ඔයාලා ලොකුවට මෙන පැල ටික ඉස්සල්ලාම මෙන පැල හොඳ පැල ටික තෝරලා ඉඳ ගන්න. ඊට පස්සේ ඊළඟ පැල ටික ඉඳ ගන්න. එතකොට මෙන්න මේ ක්‍රමයට කරොත් ඔයාලට දැන් අන්නාසි පැද මේ ඉඳන පැලවලා ඊට පස්සේ මේ වෙනකොට ඔයාලට ඊළඟට හදා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට අන්නාසි වල ගැන ගෙවතු මට්ටමින් පැල හදා ගන්න පුළුවන්. ඒ ඇරෙන්න කෙසෙල් අපි හිතමුකෝ අපි ගහක් දෙකක් හරි අපිට ගෙදර හදා ගන්න ඉඩ තියෙනවා නම් කෙසෙල් වල අපි ප්‍රධානවම දැන් ටිෂු කල්චර් පැල විකුණන්න තියෙනවා. ඒ ඇරෙන්න කෙසෙල් කඳ කපලා ඉඳන්න පුළුවන්. කියන්නේ කෙසෙල් කඳ කපලා අලු දවටලා
ඊට පස්සේ පුළුවන් නම් දිලීරනාශකයක ගිල්වලා අරගෙන අපි කඳ කෑලි තවාන් දාලා, ඒ කියන්නේ අපි සාමාන්‍ය මේ තවානක් කියන්නේ අපි දැන් පස් තියලා තැනක හොඳට හදලා ඉවර වෙලා ඒ කඳ කෑලි තියලා වහලා අපිට මේ පැල හැදුනට පස්සේ අරන් ඉඳන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට කෙසෙල් ගහක අපි ගෙනල්ලා කොහෙන් හරි ඉඳගත්තට පස්සේ ඒකේ එනවා මොරෙය්‍යන් වර්ග 3ක්. මේ මොරෙය්‍යන් වර්ග 3න් ඔයාලට ABC කියලා පේනවා ඇති. A කියන්නේ කන්‍යා මොරෙය්‍යන්, B කියන්නේ කඩුපත් මොරෙය්‍යන්. කඩුපත් මොරෙය්‍යන් කියන එක නිකන් අර ගහේ හැඩේ නිකන් කඩුවක හැඩේ. කියන්නේ අර නිකන් කෝණාකාරයි. ත්‍රිකෝණයක් වගේ. එතකොට අන්නේ කඩුපත් මොරෙය්‍යෝ තමයි පැල කරන්න හොඳම. එතකොට මෙන්න මේ කඩුපත් මොරෙය්‍යෝ අරගෙන ඔයාලට ඊළඟ પરම්පරාව හදාගන්න පුළුවන්. දැන් මේක මම 100 අකුරෙන් තියෙන දිය මොරෙය්‍ය අර නිකන් දිය මේ කියන්නේ මෙයාලගේ දිය මුල් වල කියන්නේ මේ පන්ති අර මේ වටේට තියෙන මුල් වලින් එන ඒවා දිය මොරෙය්‍යන් පාවිච්චි කරන්න මේ එපා. ඊළඟ પરම්පරාවට කන්‍යා මොරෙය්‍යන් කමක් නැහැ. හැබැයි හොඳම කඩුපත් මොරෙය්‍යන් තමයි. එතකොට දැන් ඔන ප්‍රධානවම එළවලු වර්ග හදාගන්න විදිය කතා කරා. පළතුරු වල අන්නාසි ගස් ලැබු කෙසෙල් හදාගන්න විදිය කතා කරා. එතකොට මේ ඇරෙන්න ඔයාලට වද රෝස වගේ මල් පැල, එහෙම නැත්නම් peer, ඊට පස්සේ මොනවාද දෙලුම්, මේ වගේ පළතුරු පැල හදාගන්න පුළුවන්. ඔයාලට ගෙවත්තේදී කතා කරන්න ඉස්සරහට සමහරට කතා කරාද දන්නෙත් නෑ. මම අර බකට් වල හදාගන්න පුළුවන් ගෙවත්තේ. එතකොට අන්නේ බකට් වල දැන් අර අපි අර මේ කුණු දාන බකට් තියෙන ලොකු අන්නේ වගේ ඒවා හදලා ලොකු පෝච්චි වල හරි හදන්න පුළුවන්. එතකොට ඒ හදන්න අපිට පාවිච්චි කරන්න වෙන්නේ දැන් peer පැලේ වගේ පාවිච්චි කරනවා නම් අතු බැඳපු පැල. එහෙම නැත්නම් බද්ද පැල තමයි. මොකද ඇට පැල වලින් හැදුවම ගහ ලොකු වෙනවා. ඒතර ඒ නිසා ඔයාලගේ ගෙවල් වල ඉඩකඩ අඩු නිසා භූමියේ කියන්නේ කොළඹ බස්නාහිර පළාතේ අපට කිව්වම ගුවක් කරගන්න ඉඩ නැති නිසා අපිට මේ අතු බැඳලා පැල හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අතු බැඳනවා කියන්නේ ලේයර් කරන එක. ඒකට ලේයර් කරනවා කියලා තමයි අපි කියන්නේ. එතකොට ඒ අතු බඳින්න කරද්දී අපි තෝරගන්නේ හොඳ නිරෝගී අත්තක්. මම අර බීජ වලට කිව්වා වගේමයි ලෙඩ රෝග නැති වෙන්න ඕන. සත්තු මුකුත් ඒ කියන්නේ ඒ ගහේ අපිට පේන කිසිම මේකක් නැති වෙන්න ඕන. හොඳට හැදිච්ච ගහක් වෙන්න ඕන. එහෙම ගහක අපි සාමාන්‍යයෙන් ටිකක් මහතට කියන්නේ සාමාන්‍යයෙන් පැන්සලකට විතර වගේ චුට්ටක් ඊට වඩා චුට්ටක් මහතට කියන්නේ හැදිච්ච අත්තක් අරගෙන ඒ අත්තේ අපි යටින් තියලා ඉවර කියන්නේ පොලිතීන් කවරයක් දාලා යටින් අපි ඉස්සෙල්ලා ගැට ගහ ගන්නවා. යටින් ගැට ගහලා අපි කරන දේ තමයි දැන් මෙන්න මේ යටින් ගැට ගහලා අපි මේකට මේ කොහුබත් වගේ දාලා මෙන්න මේ යටින් ගැට ගහලා වලට පේනවා ඇති. ඊට පස්සේ මේක කොහුබත් වලින් පුරවලා මෙතනින් චූටි කට්ටෙහිකුත් දාලා පොඩ්ඩක් මේ පොඩි කැපුමක් දාලා පුංචි මේක. ඊට පස්සේ අපි මේකේ කොහොබත් දාලා ඉවරලා යට ඉඳලා උඩට මේ විදිහට හොඳට ගැට ගන්නවා. ගැට ගහලා තියුවම සාමාන්‍යයෙන් ටික දවසක් යනකොට ඔයාලට පේනවා මෙන්න මේකේ මුල් වගේ ඇවිල්ලා තියෙනවා. ඒකට එහෙම ඇවිල්ලා තියෙනවා නම් මේක සාර්ථක වෙලා. එහෙම නැතුව මේක වේලිලා වගේ යනවා නම් අපේ අතු බඳපු එක හරි ගිහිල්ලා නැහැ. ඒකට මේ විදිහට ඔයාලට ගෙදර වද ගහක් තියෙනවා නම් රෝස පැලයක් තියෙනවා නම් ඒ වගේම peer ගහක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලා දන්න තැනක හොඳ පැලයක් තියෙනවා නම් මේ විදිහට පැල හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි තුමුකෝ ඔයාලා ගෙදර හොඳ වර්ගයක් තියෙනවා නම් අපිට ඒ ගහේ ඒ කියන්නේ ඒ ගහ ලොකුයි කියලා හිතන්නකෝ ඒ ගහේ අපිට අතු බැඳලා පැල හදාගෙන පෝච්චි වලට වගේ නැත්නම් අර බකට් වලට වගේ හදා ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ බද්ධ කරගන්න කැමති අය ඉන්නවනම් දැන් අපිට ගෙදර වද කියලා ගමුකෝ. අපි වද කියලා ගත්තොත් අපිට එකම ගහේ පාට 3-4ක් හදා ගන්න පුළුවන්. රෝස කියලා ගත්තොත් රෝස වර්ග 3-4ක් පාට එකම ගහේ හදා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙහි දියුල් ජමනාරම් වගේ ගස්. ඊට පස්සේ බද්ධ කරන ඒවාට තව පාවිච්චි කරන්න පුළුවන් කෝසලි peer දූරියන් ඒ වගේ ඒවත් පුළුවන්. මැංගුස් රඹුටන් ඒවත් පුළුවන්. නමුත් මම මේ ප්‍රධානවම කතා කරන්නේ අපිට ගෙවතු මට්ටමේ හදාගන්න පුළුවන් පොඩි දැන් දෙහි ගහක් වගේ එකක් ගත්තොත් අපේ ගෙවත්තට අවශ්‍යයිනේ. ඒ කියන්නේ අපේ ගෙදර අවශ්‍යතාවයට හදාගන්න පුළුවන් එකක් නිසා. ඒතර රෝස වගේ වෙතින් කාන්තාව කැමති. ගොඩක් වෙලාවට මෙන්න මේ අංකුර බද්ධය කියන එකට පාවිච්චි කරන්නේ දැන් ඔයාලට අපි තුමු කඳ ගත්තම අපි කඳේ චුට්ටක් මෙහෙම කෑල්ලක් කැපුවම පොත්තයි කඳේ අනිත් බාහික එහෙම නැත්නම් කඳේ තියෙන
අර කඳ කෑල්ලයි පොත්තයි වෙන් වෙන්නේ නැති ගස්වල තමයි අපි අංකුර බද්ධයට යන්නේ. මේකෙදි අපි මේ තෝරගන්න ඕනේ ඉස්සල්ලාම පැල, කියන්නේ අපිට එකක් තියෙනවා ඒක එන්නේ මූල පද්ධතිය තියෙන එකම ගහක් තියෙනවා. අපි මූල පද්ධතියට තෝරගන්න ගහේ තියෙන ඕන ලක්ෂණ තමයි යා නිරෝගී වෙන්න ඕන, හොඳ මූල පද්ධතියක් තියෙන්න ඕන. ඊට පස්සේ යා හොඳ කියන්නේ කාලතරණ, එහෙම නැත්නම් අපි හිතමුකෝ මේවා මේ අමාරු කාල තියෙන ඔය වියලි කාලේ ඒ වගේ වලට ඔරොත්තු දෙන ගහකින් අන්න ඒ වගේ එකකින් තමයි මූල පද්ධතියට ගහ තෝරගන්නේ. ඊට පස්සේ මෙන්න මේ අංකුරේ ගන්න අපි තෝරගන්නේ හොඳ අස්වැන්නක් දෙන රස වර්ගයක්. එතකොට මෙන්න මේ වගේ දැන් මෙන්න මෙතන මේ ගැටයක් එක්ක වගේ තැනකින් අපි චූටියට බද්ධ පිහියෙන් කෑල්ලක් කපලා අරගෙන මේ අපි දැන් මුල් පද්ධතිය ගතපු ගහ තියෙන්නේ මූල පද්ධතියත් එක්ක තියෙන ගහ. ඒකේ අපි එතකොට මෙතනින් මේ සාමාන්‍යයෙන් පස් මට්ටමේ ඉඳලා වියතක් විතර වගේ උසින් කපලා ඉවත් කළා. මේ කපලා ඉවත් කරන්න පුළුවන්. එහෙම කියන්නේ කපලා ඉවත් කරනවා කියන්නේ සම්පූර්ණයෙන් නෙමෙයි ගහ. අපි දැන් මේ ගහේ අපි තුම මේ හරියෙන් කැපුවා කියන ඔන්න මේ හරියෙන් අපි කපනවා කියන්නේ මේ ගහ අයින් කරලා දානවා නෙමෙයි. මේ වගේ පුංචි මේ පොත්තු කෑල්ලක් කපනවා. මේවලට පේනවා ඇති. මෙන්න මේ වගේ කෑල්ලට දැන් මේ කෑල්ල තියන්න පුළුවන් හරියන විදිහේ පොත්තක් මෙතන කෑල්ලක් මෙහෙම ගහනවා. ඒ කියන්නේ පොඩි පොත්තු කෑල්ලක් ගලවනවා. ඊට පස්සේ එතන මෙන්න මේ අංකුරේ තියලා පොලිතීන් පටියකින් යට ඉඳලා උඩට ගැට ගහලා ඉවර වෙලා ඊට පස්සේ තියෙන්න අරිනවා. දැන් මේ ගත්තොත් ඔන්න ඉස්සලා මුල් පද්ධතිය තියෙන ගහ තෝරගත්තා, අංකුරේ තෝරගත්තා. ඊට පස්සේ මෙන්න මේ මුල් පද්ධතිය තියෙන ගහේ චූටි මෙහෙම කැපුමක් දැම්මා. මේකයි එක සයිස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අංකුරේ ගන්න එකයි මුල් පද්ධතිය තියෙන ගහේ තියෙන එකයි එකම හැඩයට එකම සයිස් එකට එකම ප්‍රමාණයට තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල මෙතන තියුවා. ඊට පස්සේ යට ඉඳලා උඩට ගැට ගහගෙන ආවා. ඊට පස්සේ මේක තියෙන්න ඇරියා. ඒතර මේක තියෙන්න ඇරලා මෙන්න මේක යටින් එන, ඒ කියන්නේ දැන් අපි බද්ධ කරපු තැනට යටින් එන අංකුර තියෙන ඒවා, ඒ කියන්නේ විකිලි එන ඒවා අපි ඒවා කඩලා දාන්න ඕන. ඊට පස්සේ ටික දවසක් ගිහිල්ලා මෙතනින් ඔයාලට පැලේ එනවා පේනවා. ඒ පැලේ හැදෙනකොට මේ බද්ධ පටිය, අපි මේ බද්ධ කරන්න ගත්ත පොලිතීන් පටිය මේ ගහට, ඒ කියන්නේ අලුතින් හැදෙන ගහට කරදරයක් නොවෙන්න කපලා දාලා ඊට පස්සේ අපි මෙන්න මේ දැන් අපි හදපු ගහ තියෙන්නේ, කියන්නේ මුල් පද්ධතිය ගත්ත ගහ. අන්න ඒකේ මේ හරියෙන් කපලා දානවා. එතකොට හැදෙන්නේ දැන් මේ අර අලුතෙන් අපි බද්ධ කරපු අංකුරය තියෙන ගහ. ඒ කියන්නේ එතකොට අනිත් ගහ අපි හැදෙන්න අරින්නේ නැහැ. මොකද මම කිව්වනේ දැන් අපි තෝරනකොට ගන්න මුල් පද්ධතියේ තියෙන ගහ ගන්න හොඳට හැදෙන ගහකින්. කියන්නේ හොඳ මුල් පද්ධතියක්. හොඳ එතකොට ඒවා තමයි ටග්ගාල පෝරරන් හැදෙන්න බලන්නේ. ඒ නිසා මේ අංකුරයේ තියෙන අපි මේ අංකුරයත් එක්ක හදන ගහට හැදෙන්න ඕන හින්දා අපි මේ ගහේ අනිත් මුල් පද්ධතියේ ගහේ වර්ධනය හැම පැත්තෙම අපි අඩු කරනවා. ඒ කියන්නේ මේක යටින් එන වියලි කිලිත් කපනවා. මේකේ පැලේ හැදුනට පස්සේ උඩිනුත් අපි කපලා දානවා. ඒ ඇරෙන්න අපිට මෙන්න මේ කුණ්‍යයක් හැඩයට බද්ධ කරන්න පුළුවන්. කොස්සලි පෙරවල වගේ තමයි ඒක කරන්නේ. ඒ ඇරෙන්න අපිට මේ ගිවතු මට්ටමේ අනිත් පොඩ මේ සමහර පැලවලටත් අපිට කදුරියන් මේ වගේවත් කරගන්න පුළුවන්. බද්ධ පැලයක් හදාගන්න gedara ඉඩ තියෙනවා නම් ඒකෙදී අපි අර මුල් පද්ධතිය තියෙන ගහක් අර වගේම ගන්නවා. මේ වගේම ගහක් ඒක සාමාන්‍යයෙන් පැන්සලක විතර වගේ ඝනකමට තියෙන්න ඕන. ඒකේ ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම හැඩයට පලනවා. ඒ කියන්නේ යටට මේ බද්ධ පිහිය තියලා චුට්ටක් සාමාන්‍යයෙන් ඇඟිලි පුරුක් එකමාරක් ඇඟිලි පුරුක් එකමාරක් විතර වගේ එන්න. අපි සාමාන්‍යයෙන් අර බත්තට වතුර තියන්නේ. අන්න එච්චර වගේ විතර වෙන්න යටට පලනවා. දෙපැත්තට ඒ කියන්නේ කැඩලා යන්න නෙමෙයි පලලා ඉවර වෙලා ඒකටම හරියන කුණ්‍යයක් හැඩයට අපි තෝරගන්න ගහකින් මෙන්න මේ වගේ කෑල්ලක් ගෙනල්ලා ඒක තියලා ඉවර වෙලා අර වගේම පටියකින් බැඳලා ඉස්සලා කිව්වා වගේම පටියකින් බැඳලා ඕනනම් අපිට පුළුවන් මේක පොලිතීන් මෙහෙම බෑග් එකකින් වහලා තියන්න තෙතමනය ගතිය ආරක්ෂා වෙන්න. එහෙම නැත්නම් ප්‍රොපගේටර් එක, ඒ කියන්නේ පොලිතීන් පොඩි අපි ගයක් හදාගෙන අපේ ගෙදර මට්ටමින් හදාගත්ත එක තියලා සාමාන්‍යයෙන් ඔයාලට මේක හරි ගියාම පේනවා මාසයක් විතර වගේ යද්දි මෙතනින් එන්න ගන්නවා චූටි මේ කියන්නේ කොළ පාටට තියෙද්දි එහෙම පේනවා. එතකොට අපි මේකෙදි අපි උඩ කෑල්ල කපලා දාන්නේ නැහැ. මොකද මේකෙදි අපේ උඩ කෑල්ලේ තියෙන පැලේ අපි තෝරලා ගත්ත කෑල්ලේ.
අරකෙදී අපේ තියෙන්නේ ඉස්සෙල්ලා අංකුර පද්ධතියේදී තියෙන්නේ දැන් මේ මුල් පද්ධතිය ගහේනේ තියෙන්නේ. ඒ නිසා තමයි මේකේ අපි උඩ කෑල්ල කපලා දාන්නේ. මේකේ උඩ තියෙන්නේ පුඤ්ඤ පද්ධතියේ තියෙන්නේ උඩ තියෙන්නේ අපි තෝරලා ගත්ත ගහ. ඒකින්ද මේකේ මේ බද්ධ සංදියට යටින් එන ඒවා තමයි අපි කඩලා දාන්නේ. හරිද? එතකොට ඒක බද්ධ පැල. දැන් ඊට පස්සේ මම කිව්වා ඔයාලට ගෙවත්තේ සාමාන්‍යයෙන් අපිට අල වර්ග තියෙන්න ඕනේ කියලා. එතකොට අල වර්ගවල වැල් අල වර්ගවල හරි බතල මඤ්ඤොක්ක වගේ වර්ගවල ගත්තොත් එක ක්‍රම වලට අපිට පැල හදා ගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ඔය වැල් අල වර්ගය කියන්නේ රාජාල, මහා ඇඟිලි අල, ඊට පස්සේ හිඟුරල, දන් දින්නල, ඒ වගේ වජාවල, ඒ වගේ ඒවා. එතකොට ඒ වගේ ඒවයිදී ඔයාලා දන්නවත් ඇති ඒවා අපි දෙසැම්බර් විතර වගේ වෙද්දී අස්වැන්න ගත්තට මාස 3ක් විතර වගේ කාලයක් ඒක අපේ තිබ්බට අපි ශේෂ්ත්‍රයේ ඉඳලා තිබ්බත් ඒක හැදෙන්නේ නැහැ. එයාලා කාලතරණය කරනවා. ඒ කියන්නේ එයාලා මාස 3ක් විතර වගේ ඩෝමන්සි පීරියඩ් එකක් එහෙම නැත්නම් පැලවෙන්නේ නැතුව ඉන්නවා. ඊට පස්සේ තමයි එයාලට අවශ්‍ය තත්ත්වයට ලැබුණාම සාමාන්‍යයෙන් මාර්තු විතර අපි දැන් දෙසැම්බර් මේ නම් අස්වැන්න ගැලුවේ මාස 3කින් විතර වගේ පස්සේ මෙන්න මේ වගේ අංකුර එන්න ගන්නවා. එතකොට ඔයාලට මේ අල පුළුවන් අපිට අංකුර වලින් සාමාන්‍යයෙන් වෙන් කරලා පැල හදා ගන්න. ඒතර සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා මහා ඇඟිලි අලයි මේ කියන්නේ මේ විශාල අලයි කුඩා අලයි කියලා දෙකක් තියෙනවා. කුඩා වැල් අල මහා වැල් අල කියලා. ඒතර මහා වැල් අල වල ඔය වර්ග තමයි ගොඩක් වෙලා අර රාජල දන් දින්නල ඒ වගේ ඒවා. කුකුලල වගේ ඒවා මේ සූට කුකුලල රැවුල් කුකුලල ඒ වගේ ඒවා කුඩා වැල් අල. එතකොට මේ මහා මේ වැල් අල වල සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක විතර කෑල්ලක් කපලා ඔයාලට පුළුවන් අලු වල ගන්න පුළුවන්. එහෙම නැත්නම් දිලනාශකයක් ගල්වන්න. ගෙදරට නම් අලු වල දැවටුවම ඇති. ග්‍රෑම් 250ක් විතර වගේ ඕන මහා වැල් අල නම් ඒ කියන්නේ ඔය රාජල, දන් දින්නල, මහා ඇඟිලිල ඒ වගේ ඒවා නම් ග්‍රෑම් 250ක් විතර කෑල්ලක් කපලා මේ කෑල්ල කපද්දී අනිවාර්යෙන් මෙන්න මේ වගේ අංකුර තියෙන තැන් වලින් ඒ කියන්නේ එක අංකුරයක් හරි හැදෙන්න ඉතුරු කරලා හදාගත්තොත් අපිට මේ කියන හොඳ ගහක් වැලක් හදාගන්න පුළුවන්. හොඳ වැලක් ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපිට පුළුවන් මේ වැල් අලවල හදා ගන්න. එතකොට ඊට අමතරව අපි හිතමුකෝ දැන් හුලංකීරිය, ඊට පස්සේ කහ, ඉඟුරු, ඒ වගේ ඒවායිදී ඔයාලට අපේ ගන්න ක්‍රයිසෝමයේ එක්ක මේ වගේ පැලවෙන්න ඇරලා අපිට ඉඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දැන් මේ හුලංකීරිය වගේ නම් අපි දැන් මේක කන්න ගන්නවනේ. එතකොට ඔයාලට මෙන්න මේ මොටෙයියොන්ගෙන් මේ වගේන මොරෙයියොන්ගෙන් පැල ඔයාලට හදා ගන්න පුළුවන්. දැන් බුත්සරණ ඒ වගේ ඒවායි මේ විදිහට හදා ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ දැන් අල ಜಾති වල මම දැන් මේ ප්‍රායෝගික තත්ත්වත් එක්ක කතා කරන්නේ අල ಜಾති වල ඔයාලා දන්නව ඇති ඉහටිය පහටිය කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඉහටිය කියන එක කන්න ගන්නේ නැති කෑල්ල. පහටිය කියන්නේ අපි කන්න ගන්න කෑල්ල. ඒ කියන්නේ උඩ කෑල්ල ටිකක් හයිය ගතියේ ඉඳ අපි ඒක කපලා අපිට ඉඳන්න ගන්න පුළුවන්. හැබැයි රාජාලවල ඒ ඉහටිය පහටිය කියන ප්‍රශ්නයක් නෑ. අපිට මුළු අලේම කන්න ගන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් නම් අලේ කන්න අරගෙන වෙන බීජ, ඒ කියන්නේ බීජ හදාගන්න එක, එහෙම නැත්නම් රෝපණ ද්‍රව්‍ය හදාගන්න එක වෙනම කරගන්න වැඩිපුර හොඳයි. දැන් මේ අල ಜಾති වල මම ඔයාලට කිව්වා සමහර ඒවා කඳන් වලින්, කියන්නේ මේ කඳ කෑලි වලින් පැලවෙනවා. තවත් සමහර ඒවා මොරෙයියොන්ගේ. තවත් සමහර ඒවා රයිසෝම කඳේ. එහෙම නැත්නම් අලෙන්. එතකොට මේ ඇරෙන්න අපි ගන්න එකක් තමයි කොඩොල් කියන එක. ඔයාලා දැකලා ඇති ඕනම වැල් අල වර්ගයක චූටි චූටි බල්බ් දාලා වගේ උඩ හැදෙනවා දෙයක්. ඒ කියන්නේ දැන් උඩ ලෙවල නෙමෙයි, උඩ ලෙවල උඩ හැදෙන්නේ අලේ. අනිත් වැල් අල ಜಾති වල අලේ බහින්නේ පහළ, උඩ හැදෙනවා චූටි කොඩොල්. මේ කොඩොල් කියා දැන් මම සමහර ක්ෂේත්‍රයේ යනකොට අහලා තියෙනවා කොඩොල් කියන්නේ වෙනම අල ಜಾතියක් නෙමෙයි. ඒ හැදෙන අලේ එයාලා ප්‍රරෝහණය කරන්නේ නැත්නම් ඊළඟ පරම්පරාව හදාගන්න හදන එක ක්‍රමයක්. එතකොට අන්නේ කොඩොල් වලින් අපිට පුළුවන් ඊළඟ පරම්පරාව හදාගන්න. මේ චූටි අල කෑලි වලින් අපිට පුළුවන් පැල කරලා පැල හදාගන්න. හැබැයි මේ රාජාල වල කොඩොල් හැදෙන එක අඩුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි මහා ඇඟිලි අලවල හිඟුරල ඒ වගේ ඒවායිදී බුදුම ගොඩක් හැදෙනවා කොඩොල්.
එතකොට අපිට ඊළඟ පරම්පරාව ඒවයින් හදා ගන්න පුළුවන්. නමුත් මේ රාජලවල කොඩොල් හැදෙනවා අඩුයි. ඒ නිසා අපිට රාජල කියන වර්ගය අපි හදනවා නම් මොකද මම දන්න තරමින් බස්නාහිර පළාතේ ව්‍යාපෘති වෙනම යනවා වැල්වල වලට මම ඒකට පුහුණු පන්තිත් කරා කට්ටියට ඇවිල්ලා ඉස්සර දැන් අවුරුද්දක දෙකකට විතර වගේ කලින්. එතකොට රාජලවල කොඩොල් හදන එක අඩු නිසා අපිට ඒක උත්තේජනය කරගත්තොත් අර අලේ කන්න ගන්න පුළුවන්. ඒක දැන් අපි ඉහටිය කෑල්ල කැපුවට පස්සේ තියෙන ප්‍රශ්නයක් තමයි තියාගන්න බෑ. මොකද ඊට පස්සේ ටික කියන්නේ අර උඩ නිකන් කහට වගේ ගතියක් එක්ක බැඳෙනවා. අනිත් එක තමයි අපිට කන්න පුළුවන් එක අපි මේ රෝපණ ද්‍රව්‍ය විදිහට තියාගන්න එක අපරාධෙත් නිසා අපිට පුළුවන් නම් කොඩොල් හදාගන්න ඒක අපි අලේ ගන්නව කන්න කොඩොල් හදාගන්නවා ඊළඟ පරම්පරාවේ. ඒතර අපිට කොඩොල් හදාගන්න පුළුවන් රාජලවල. දැන් මම රාජල විතරයි විශේෂයෙන් කතා කරන්නේ. මොකද අනිත් වර්ගවල මම ඔයාලට කිව්වා මේ ඉහටිය කියන කැලල කන්න බෑ. ඒකට අපිට හිටිය කොහොමත් ඉඳන්න පුළුවන්. රාජලවල කොඩොල් හදාගන්න ඔයාලා දැන් රාජල වැල වැවලා ඔයාලට සාමාන්‍යයෙන් මාස 2-3ක් යනකොට පේනවා මෙන්න මේ වගේ චූටියට මේ මල් වගේ එන්න ගන්නවා. මෙන්න මේ කොළ එන තැන් වලින් ගැටවල තැන් වලින් මෙන්න මේ වගේ එන්න ගන්නවා. එතකොට මේ වගේ එනකොට මෙන්න මේම දඟර ගහිලා පහළට ටිකක් එල්ලෙන්න ගන්නවා. ඒ වෙලාවේ ඔයාලට පුළුවන් නම් මේක දාන්න මේ ටික තියෙන තැනට. ඒ කියන්නේ උඩින් තියලා හරි එහෙම නැත්නම් මේක පහළට දාලා හරි කොම්පෝස්ට්. ඒ කියන්නේ පොඩ්ඩක් මේ තෙතමනය හා පෝෂ්‍යදායී වාතාවරණයක් මෙන්න මෙතනට දෙන්න පුළුවන් නම් මෙතනින් අපිට කොඩොල් ගොඩාක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොඩොල් 20ක් 30ක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඊළඟ පරම්පරාවට ඒ ටික ඇති. ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ මල් එන්න ගන්නකොටම වැල පහළට දාලා පොඩ්ඩක් ඒ කියන්නේ ඒ හරියෙන් ඔයාලට මෙන්න දැන් අපි නම් කරේ පොඩි මේකක් තියලා එතනට කොම්පෝස්ට් ටිකක් තියුවා. ඒ කියන්නේ උඩට මොකද වැල උඩටනේ අපි යවන්නේ. නේ සිරස. වැල ඩිස්ටර්බ් වෙන්නේ නැද්ද? දැන් අපි පහළට හරි ගත්තාම පහළට අරගෙන එහෙම කරාම වැල ඩිස්ටර්බ් වෙනවා. අපි ගොඩක් පහළට ගන්න නෑ පහළට ගන්නවා කියන්නේ මිස් දැන් අපි වැල උඩටනේ අපි යවන්නේ. එතකොට වැල උඩට යනකොට ඒ කියන්නේ අපි සිරසව මේ උඩට යවන එකක් නේ අලවැල කියන එක. ඒතර උඩට යනකොට මිස් දැන් මේකේ මේ වැල තියෙන්නේ උඩ. මේ වැල හැදලා තියෙන්නේ උඩ. අපි දැන් කරේ මෙතෙන්ද මේ පොඩි මේකක් හයි කරලා චූටි කෑල්ලක් හයි මේ පොඩි කොන්ක්‍රීට් හරි මේ කොන්ක්‍රීට් දාන්න කියන එක නෙමෙයි මොකක් හරි උඩට තියාගන්න පුළුවන් විදිහට උණ බම්බු මේ එහෙම හරි පොඩි ස්ට්‍රක්චර් එකක් හදලා අපි කරේ පෝච්චියක කොම්පෝස්ට් නොයි මේ කොහුබතුයි දාලා ඒ දැන් මේ මල් තියෙන කෑල්ලක් විතර දැන් මේ වගේව ගොඩක් හැදෙනවනේ මිස් අපිට එතකොට මේ ඔක්කොම ටික දාන්න ඕනේ එක වැලක දෙකක විතර මෙන්න මේ කියන තැන අපි පහළට දැම්මා. ඒ කියන්නේ පහළට වැලේ අර කියන්නේ පහළට කියන්නේ බිමට දැම්ම නෙමෙයි. ටිකක් උඩින් අපි පෝච්චියක් තියලා ඒකට යාවත් මේ වැටෙන්න ඇරියා. එතකොට එතන ඒ කියන්නේ මෙන්න මේ කියන තැන හැදෙනවා මිස් මේ කොඩොල් සාමාන්‍යයෙන් 15ක් 20ක් විතර හැදෙනවා. එතකොට ඒ ටික අපිට ගන්න පුළුවන් ඊළඟ කන්නට ඉඳ ගන්න. එහෙම වුණා කියලා අලේ බහින එකේ ඒ කියන්නේ අලේ අස්වැන්නේ අඩුවක් මුකුත්ම උනේ නැහැ. වෙන්නෙත් නැහැ. එතකොට මේ අපිට මේ කොඩොල් හදා ගන්න පුළුවන් ඊළඟ කන්නේ. ඊයරෙන්න එතකොට බතල දඬු මඤ්ඤොක්ක දඬු කියන එකෙන් පැල හදා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් දණ්ඩක් ගන්නකොට සෙන්ටිමීටරයක් 10ක් විතර වගේ බතල දණ්ඩක් දිග වෙන්න ඕන. මඤ්ඤොක්කවල චූටි ඒ වගේ ඉඳලම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉඳ ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ නම් මඤ්ඤොක්ක දණ්ඩ ටිකක් මහතට මේ අර පුරුක් 3-4-5ක් විතර තියෙන්න ඕනේ. නැත්නම් අපේ හිතට මදිනේ. එහෙම නැහැ. සාමාන්‍යයෙන් අපිට චූටි කියන්නේ හිතන්නකෝ දැන් පෑම් බට විතර වගේ චූටි දඬු කෑලි තියෙන්නේ. ඒ වගේ ඒවායින් ඉඳුවත් අපිට මඤ්ඤොක ගස් හදාගෙන අස්වැන්න ගන්න පුළුවන්. එතකොට ඒ නිසා ඔයාලගේ දැන් මඤ්ඤොක ගස් ටික කැපුවට පස්සේ දැන් අපි මඤ්ඤොක අස්වැන්න ගත්තට පස්සේ ඒ දඬු වලින් හැම කෑල්ලෙම ඉඳ ගන්න පුළුවන්. එතකොට ඉඳනකොට වියලි කාලයක් ඒක දෙකට කපලා පාවිච්චි කරන්න පුළුවන්ද? පුළුවන් මිස් හරසයි කියන්නේ දැන් මේකේ එන්නේ මිස් මෙන්න මේ කියන ගැටවලින් මේ පැලෙන්නේ. එතකොට මේක දෙකට මෙහෙම පළලා ගන්නත් පුළුවන්. අනිත් එක තමයි ඉස්සර ගොඩක් වෙලාවට ගොවි මහත්තරු දඬු දෙකක් එක තැන ගහලා එකක් අයින් කරා. දැන් එහෙම කරන්න එපා. මොකද රෝපණ ද්‍රව්‍ය කියන එක ගොඩක් සීමිත නිසා එක තැනක එක දණ්ඩක් ගහුවම හොඳටම ඇති. පැල වෙනවා. ඒ කියන්නේ ඔයාලා තත්ත්ව මුල කාලේ චුට්ටක් වතුර චුට්ටක් දාලා මේ බලා ගන්නව නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඒතර අංකුර කීයක් තිබුණාම ඇද දණ්ඩක? සාමාන්‍යයෙන් මේ අංකුර දෙක තුනක් තිබ්බොත් හොඳටම හොඳයි. ඒ කියන්නේ සෙන්ටිමීටර් සාමාන්‍යයෙන් පොඩි අඩිරුලක විතර වගේ උස තිබ්බොත් හොඳටම ඇති. ඊට පස්සේ ඔයාලගේ දැන් මොකද මිස්? නෑ ඒක අර තිරස්ව යට කරලා හොඳයි නේද පළ පුළුවන්. කරන්න? ඒ කියන්නේ මඤ්ඤොක්කවල ඉන්ධන ක්‍රම තුනක් තියෙනවා. එක්ක ඔයාලට උඩ අතට ඉඳන්න පුළුවන්. එක්ක සම්පූර්ණයෙන් හරස් අතට ඉඳන්න පුළුවන්. ඒ කියන්නේ පොළවට සමාන්තරව එහෙමත් නැත්නම් ඇලේට ඉඳන්න පුළුවන්. එතකොට මේකේ මොන විදියට ඉඳුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කිරිකවඩි කියන වර්ගයේ අර මේ නට්ටක් නැහැ. ඒ කියන්නේ අල්ලේට නට්ටක් නැහැ. එතකොට නට්ට හැම එකෙම නෙමෙයි ටිකක් හදාගන්න හැකියාවක් හම්බෙනවා තිරස් අතට හරි ඇලේට හරි ඉඳුවා. මේකට හේතුව තමයි මිස් ඇලේට ඉඳුවම එයා පොළවට අල්ලන්න මුලක් ගිහිල්ලානේ පොළවට බහින්න ගන්න යාලේ. එතකොට අනේ ඒ මුල වගේ යන චුට්ට මහත් වෙන කෑල්ලේ පොඩි නටු කෑල්ලක් ගතියක් එනවා. මේක 100%ක්ම නෙමෙයි යම් ප්‍රතිශතයක්. එතකොට ගෙවත්තේ නම් මේ ප්‍රශ්නේ නැහැ. මොකද ගෙවත්තේ අපි මේ වෙලේ කන්න ගන්න නිසා. නමුත් අර මේ ගොඩක් ගස් හදනව නම් කිරිකවඩි වගේ ඒවා ගොඩක් හොඳයි. ඇලේ මේ පසට සමාන්තරව දාගන්න පුළුවන්. අනිත් එක තමයි ඉන්ධන කොට උනත් ඔයාලගේ තියෙනවා. අපි දැන් අර පස් ගොඩ ගහලා ඉන්දනවා, වල හදලා ඉන්දනවා. හුලං අධික පැත්තක නම් පස් ගොඩ ගහලා ඉඳුවම හුලං එක්ක අර උස වර්ග වැටෙන්න බලනවා. ඒකින්ද ගොඩක් හුලං තියෙන. ඒ කියන්නේ දැන් තමන්ගේ ඉන්ධන තැනට හුලං තියෙනවා නම් වලක් කපලා ඉන්ධන එක වැඩිපුර හොඳයි මඤ්ඤොක්ක දාන්න. ඊට පස්සේ මඤ්ඤොක්ක ඉඳද්දී ඔයාලට අපි හිතමුකෝ දැන් වියලි කාලයක් කියලා. තද වියලි කාලයක් නම් මඤ්ඤොක්ක ටිකේ දඬු ටික පොඩ්ඩක් තෙත ගතිය තියෙන තැනක, ඒ කියන්නේ වතුරේ නෙමෙයි තෙත ගතිය තියෙන තැනක, දියසීලාව තියෙන තැනක පොඩ්ඩක් කෙලින් අතර තියලා තියන්න. මෙන්න මේ වගේ පැල හැදෙනවා. පැලේ එන්න ගන්නවා, යටින් මුල් එනවා, මෙන්න මේ වගේ මුල් එනවා. එතකොට ඒ කියන්නේ අර ඉන්දුවට පස්සේ එයා මැරෙන්න තියෙන හැකියාව අඩුයි. ඒ නිසා අර ඒ වගේ වට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් දේ තමයි බත්තල දඬු ඉඳද්දී සාමාන්‍යයෙන් දැන් ඔයාලා ගෙවත්තේ දැන් අපි ගෙවත්තේ සොයම් බීජ නිෂ්පාදනයනේ කතා කරගෙන හිටියේ. එතකොට සොයම් බීජ නිෂ්පාදනයේදී බත්තල දඬු දැන් අපි ඔන්න මේ කන්නේ බත්තල දඬු ඉඳුවා. අපි ගේන්නේ කොහෙන් හරි දඬු. ඊට පස්සේ ඒකෙන් ආයෙ දඬු ඉඳුවා. ඒකෙන් ආයෙ දඬු ගත්තා ඉඳුවා. එහෙම කරනකොට සාමාන්‍යයෙන් පස්සරයක් විතර වගේ යනකොට අස්වැන්න අඩු වෙන්න ගන්නවා. ඒ නිසා එතකොට අපි පස්සරයක් විතර දඬු ගත්තට පස්සේ අපිට පුළුවන් නම් වැඩිපුර හොඳයි අපි දැන් අලක් අස්වැන්න ගන්නවනේ. ඒ අලයක් ඉඳලා මම ඒකයි ඔයාලට මේක දැම්මේ මෙන්න මේ විදිහට අලයක් ඉඳලා වැලක් මේ විදිහට හදාගන්න. ඒකෙන් ඊට පස්සේ දඬු ටිකක් හදාගෙන ඒ දඬු වලින් ටක් ගාලා කියන්නේ සාමාන්‍යයෙන් දඬු 10ක් ඉඳුවොත් දඬු 10න් මේ සති දෙක තුන යනකොට මුළු පාත්තියක් පැල මේ හෙවෙනවා. පාත්තියම මේ හෙවෙනවා සාමාන්‍යයෙන් බතල වලින්. ඊට පස්සේ ඔයාලට ඒ දඬු වලින් පුළුවන් ඊළඟ කන්නේට හදාගන්න. තේරුණා කියලා මං හිතනවා. ඒ කියන්නේ අපි බතල දඬු ගන්නකොට දිගින් දිගටම අපි පස්සරයක් විතර ගත්තට පස්සේ අස්වැන්න අඩු වෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් අපි පස්සරයක් ගන්නවා කියන්නේ දැන් අපි ඔන්න මේ අර දැන් තියෙන අස්වැන්නෙන් අද දැන් මං අද ඉඳනවා. ඒකෙන් මං දඬු ටිකක් ගන්නවා. ආයි ඒකෙන් මං දඬු ගන්නවා. එහෙම පස්සරයක් විතර වගේ යනකොට අපි අන්තිමට ගන්න දඬු වලින් හැදෙන මේ වැල් වලින් එන අස්වැන්න අඩු වෙනවා. ඒ නිසා ඒ වගේ වෙලාවට හොඳයි අපිට පස්සරයක් විතර ගියාට පස්සේ අපේ අලයක් දෙකක් ඉඳලා ඒකෙන් වැලක් හදාගෙන ඒ වැල්ලෙන් දඬු ටිකක් අරන් ඉඳලා සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයට 10ක් දණ්ඩක් හොඳටම ඇති ඉඳලා ඉවර වෙලා ඒ වයින් ආයේ දඬු නිෂ්පාදනය කර යන්නේ. ඊට පස්සේ කොළේලවල වල මේකත් මම කියන්න හිතුවා මොකද කොළේලවල කියන ප්‍රධාන දෙයක් නිසා කොළේලවල වල අපි දැන් නිවිති ගත්තොත් නිවිති ඇට පැල කරන්න පුළුවන් දඬු වලින් අපිට හදාගන්න පුළුවන්. හැබැයි දඬු වලින් හදාගත්තට පස්සේ වඩා හොඳයි ඇට වලින් හදාගන්න පුළුවන් නම්. මොකද දඬු වලින් හදාගන්න නිවිති වැලේ ඉක්මනට මල් පිපෙන්න ගන්නවා. ඒ නිසා වැඩිපුර හොඳයි නිවිති ඇට වලින් පැල හදාගන්න. එතකොට නිවිති ඇට වලින් පැල හදාගන්නකොටත් අර ගස් ලැබු ඇට වගේම තමයි පිරිසුද්ධ කරලා ගස් ලැබු වලට මං කියලා දීපු විදියට කරගත්තම නිවිති ඇට වලින් පැල හදාගන්න පුළුවන්. ඊපස්සේ කතුරු මුරුංගවල බීජ වලින්
පුළුවන් අපිට පැල හදාගන්න. ඊට අමතරව වතුරු මුරුංගා පැල එනවා. ඒ කියන්නේ පැල හැදෙනවා. ඒ අරෙන්න දැන් අතු පැල වලින් හැදෙන වර්ගත් තියෙනවා. දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරපු අතු වලින් හැදෙන පැල. එතකොට අපි බීජ වලින් හදාගන්න යනවනම් අතු වලින් නම් අපි අත්තක් කපලා ඉන්දන එකනේ කරන්නේ. බීජ වලින් හදන්න හිතනවා නම් වතුරු මුරුංගා හොඳට මෝරලා කහ වෙලා වේලිච්ච අලුත් කරල් ගන්න ඕනේ. ඒ කියන්නේ ගහේම තියෙන නැතුව මේ වේලිලා ඒ කියන්නේ අර අපි දැන් අපි අනිත් ඒවා නම් අපි ආයි එලි කඩලා අරගෙන තියාගත්තානේ. නේද? දැන් අපි කඩලා ඉවර වෙලා ටික දවසක් ගේ ඇතුලේ දවස් දෙක තුනක් තියෙනවල එහෙම බෑ. මේ වතුරු මුරුංගා වල කහ වෙලා වේලිච්ච අලුත් කරල් වලින් අරගෙන බීජ කරලින් වෙන් කරන්නේ රෝපණය ගැන අපි පැල කරන්නේ යන වෙලාවෙදිමයි. නැත්නම් ඒකේ ප්‍රරෝහණය 100%ක්ම වෙන්න පුළුවන්. ඒ තරම් ඉක්මනට ප්‍රරෝහණ ශක්තිය නැති වෙනවා වතුරු මුරුංගා බීජ වලින් අපි පැල හදාගන්න ගියොත්. ඊට පස්සේ ගොටුකොළයි මුකුණු වෙන්නයි සාමාන්‍යයෙන් සමානයි ඉන්දන විදිය. ගොටුකොළ ගත්තොත් මම ගොටුකොළ වලට අදාළ ටික තමයි රතු පාටින් දාලා තියෙන්නේ. අපිට දාවක වලින් ඒ කියන්නේ ගොටුකොළ වල කඳේ අර දුවර යන වැල් හැදෙන්නේ. ඒතර දාවක වලින් ලබා ගන්න මුල් සහිත මුල් තියෙන මධ්‍යස්ථ ප්‍රමාණයට මේරු පැල ඉඳලා අපිට හොඳ ඊළඟ પરම්පරාවක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දැන් අපි ගන්න හිතාගෙන ඉන්නව නම් මේ විදිහට පැල උඩ කොළ ටික අපි ඊට දවස් දෙක තුනකට කලින් කපලා අයින් කරගන්නවා. ඒ කියන්නේ අපි කොපර අයින් කරගන්නවා අපේ පරිභෝජනයට. ඊට පස්සේ පඳුරු වලින් ඊට පස්සේ කොළ කපලා ඉවර වෙලා දවස් දෙක තුනකට පස්සේ තමයි අපි අපේ මේ පැල ටික ගන්නෙ ඉඳන්. එතකොට මුකුණු වැන්නවලදී නම් අපි සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 10ක් 12ක් දිග දඬු කැපලි තමයි ඊළඟ පරම්පරාවේ ඉඳන් ගන්න. මේකෙදි හොඳට මතක තියාගන්න ගොටුකොළ වලට විශේෂයෙන්ම නිමටෝඩාගේ හානිය. ඒ කියන්නේ මුල් වල ගැටති ඇති වෙන හානිය ගොඩක් තැන්වල තියෙනවා. ඒතර එහෙම තියෙන තැනකින් පැල ගන්න එපා. ඔයාලට බැලුවම පේනවා පැලේ මොකද ඒ ගැටලුව පසට ආවොත් peerවලට මුංකුණු වැන්න වලට ගොඩාක් වර්ගවලට ඒ නිමටෝඩාගේ හානිය ආවොත් හරි අමාරුයි පාලනය කරගන්න. අපේ ගෙවත්තේ උනත් හරිම අමාරුයි පාලනය කරගන්න. ඒ නිසා ගන්නකොට බලන්න මුල් වල පොඩි ගැටි වගේ හැදිලා තියෙනවා නම් ඒවා ගන්න එපා. ඊට පස්සේ කොහිල අපිට දඬු වලින් පුළුවන්. එහෙම නැත්නම් අල වලින් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි අල ගන්නව නම් කොහිලා පැල හදා ගන්න සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 20ක් 25ක් දිග අල කෑලි තමයි අපි ගන්න. ඊට අමතරව කංකුම් කියන එක සාමාන්‍යයෙන් බස්නාහිර පළාතේ ප්‍රධානම වැවෙන එකක් හින්දා මම ගත්තේ. එතකොට කංකුම් වලින් අපි මේ පැල හදා ගන්න. කියන්නේ අපි ඊළඟ අපේ ගෙවත්තට ඊළඟ සැරේට පැල හදා ගන්නකොට සාමාන්‍යයෙන් ගැට 3-4ක් විතර වගේ තියෙන සෙන්ටිමීටර් 20ක් 30ක් දිග කඳ කැබලි වලින් තමයි අපි කංකුම් පැල හදා ගන්න. ඊපස්සේ මම චුට්ටක් මල් ගැන කතා කරන්නම්. ගෙවත්තට ඔයාලා මල් හදා ගන්නව නම් මම ප්‍රධානව කතා කරන්නේ ඕකිඩ් නුයි ඇන්තූරියම් නුයි ගැන විතරයි. එතකොට ඕකිඩ් වල වර්ග දෙකක් ප්‍රධානව තියෙනවා. යාළගේ වර්ධන විලාසය අනුව. එතකොට දැන් මේකේ එක වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ බහුපාදී නම් ඕනේ නැහැ. මේ ඒ වගේ හැදෙන්නේ හරස් අතර. ඒ කියන්නේ මේ පොළවට සමාන්තර අතර තමයි යාගේ මේ වර්ධනය වෙන්නේ. ඒතකොට ඒ වගේ එකක අපිට දැන් මෙන්න මේ මම රතු පාට කඩිරෙන් දාලා තියෙන මේ පැත්තට කපලා වෙන් කරලා ගන්න පුළුවන් පැල හදාගන්න. උදාහරණ තමයි ඔය ඩෙන්ඩ්‍රෝබියම් කැඩ්ලියා වර්ග. ඒ අරින්න මේ උස අතට හැදෙන ඒ වගේ අපි පැල හදා ගන්නව නම් අපිට මෙන්න මේ වගේ මුල් කෑලි දෙකක් විතර තියෙන කොළ දෙකක් විතර වගේ තියෙන විදිහට කෑලි කපලා අපිට හදා ගන්න පුළුවන් පැල. එතකොට ඕකිඩ් වල පැල හදා ගන්නකොට දැන් ඔයාලා ඕකිඩ් මෙන්න මේ වගේ පැලයක් ගෙන ආවොත් අපිට මේ වගේ පැල පුළුවන්. අපි හිතමුකෝ මේවා මොනවාද පොල්ලෙලි කෑල්ලක්. තෙත පොල්ලෙලි කෑල්ලක් අරගෙන ඒ පොල්ලෙලි කෑල්ල ඔතලා මේ ගහ වටේ ඊට පස්සේ පොඩි පෝච්චියක ඕකිඩ් හදන පෝච්චිය වල දාන්නවානේ. එතකොට ඒ පෝච්චි එක තියලා මිශ්‍රණය දාලා තියාගන්න පුළුවන්. එතකොට මේ විදිහට හදාගන්න පැලවලදී දැන් මේ විදිහට පැල ඉඳ ගනිද්දි දැන් මම ඔයාලට කිව්වා අර තිරස් අතට හැදෙන පැලවලදී අපි පැලේ ඉඳන්නේ කොනකින්. ඒ කියන්නේ එක කොනකින් පෝච්චියේ ඉඳන්නේ. මොකද හේතුව යාට පෝච්චිය අනිත් පැත්තට යන ඉඩ තියෙනවා. මේ වැන්ද මේ උඩ අතට හැදෙන පැල සිරස් අතට හැදෙන පැල ඉඳන්නේ අපි පෝච්චියේ මැදි. හරිද?
එතකොට ඒ විදිහට හදාගෙන ඔයාට දැන් මෙන්න මේ වගේ එතකොට පෝච්චි එකට පැලේ දාගත්තා. මේක ටික කාලයක් යනකොට මෙන්න මේ වගේ තත්ත්වයට එනවා. මේ වගේ තත්ත්වයට ආවට පස්සේ ඔයාට මෙන්න මේ මුල් ටික කපාදු කරලා සෙකටිය එකක් අරගෙන මෙන්න මේවා එකක් දෙකක් වෙන විදිහට දැන් මම අරවට කිව්වාගේ මෙන්න මේ අතට කපලා වෙන් කරලා ආයෙ පැල ගොඩක් හදාගන්න පුළුවන්. මේ කියන්නේ ගෙවත්තට ඔයාට ඕකිඩ් පැල ටිකක් තියෙනවා නම් මොකද ගෙවත්තේ ලස්සනට සිරස් අවකාශය යොදා ගන්න පුළුවන් හොඳ ලස්සන දෙයක් මේක. උඩ කිසි කරදරයක් නැහැ. ගහක උනත් අපිට තියාගන්න පුළුවන්. අනිත් එකේ පැත්තේ ගොඩක් හැදෙන එක. ඒ නිසා මෙන්න මේ හැදෙන ඒවායි මුල් ටික කපාදු කරා. ඊට පස්සේ මේ අතර මේ වගේ එකක් දෙකක් දැන් මේවට කියන ව්‍යාජ කඳන් කියලා කොළ පාට තියෙන්නේ. අන්න මේ වගේ කඳන් මේ දෙකක් විතර වගේ ඉතුරු වෙන්න හරස් අතට කපලා මේ වගේ පෝච්චි එක ඔයාලට ආයේ ඉඳ ගන්න පුළුවන්. ඒතර ඒ ඇරෙන්න ඔයාලට දැන් ඒ මම කිව්වේ අර මෙන්න මේ වර්ගවල. ඊට පස්සේ මෙන්න මේ වර්ගවලට ඒ කියන්නේ එක පාඩි නැත්තම් උඩ අතට හැදෙන ඒවයිදී ඔයාට අර විදිහටම පොල්ලෙලි කෑලි වල චූටි පැල අරගෙන කෑලි අරන් තියලා එක්ක ඔයාට රෙජිෆෝම් කෑල්ලක් සිමෙන්ති ද්‍රාවණයක් හදලා රෙජිෆෝම් කෑල්ල ඔබලා ගත්තා. ඒකේ පොල්ලෙලි කෑල්ලක් තියලා බැන්දා හැම පැල හදා ගන්න පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මේ වගේ ලී පටි ටිකක් අරගෙන ඒකේ පැල හදන්න පුළුවන්. එහෙම නැත්තම් මේ වගේ ලී කොටු කෑලි කපලා ඒකේ පොල්ලෙලි කෑලි බැදලා තියලා ඔයාලට මේ පැල හදා ගන්න පුළුවන්. ඊළඟ පරම්පරාව හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇන්තූරියම් ගැන කතා කරන්න. ඇන්තූරියම් වල ප්‍රධානම විදි ගොඩක් තියෙනවා හදා ගන්න පුළුවන්. එකක් තමයි ඔයාලා දන්නම ක්‍රමේ පැලේනවනේ ඇන්තූරියම් වල. ඒ පැලේන ඒවා ගලවලා ඉඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අර කඳ කපලා ඉඳ ගන්න පුළුවන්. ඒ දෙක දන්න ඒවා. මම හිතනවා ඒක දන්නේ නැති කියලා. ඒ ඇරෙන්න අපිට බීජ හදා ගන්න පුළුවන් ඇන්තූරියම් වල. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් අපි හදාගන්න ක්‍රමේ තමයි දැන් අපේ මේ කොළපුව එහෙම නැත්නම් මෙන්න මේ දැන් මේ කෑල්ල තියෙන මේ රතු පාටට අපි මල වගේ පිපෙන එක ඒක සාමාන්‍යයෙන් ඇරිලා දවස් 7-8ක් විතර වගේ යනකොට අපිට අර මැද චදසු කිය නැත්නම් අර මේ සුදු පාට මෙන්න මේ කෑල්ලේ නිකන් ඇලෙන ගතියක් තියෙනවා. හරිද? ඒතර අන්න මේ ඇලෙන ගතිය තියෙන දවස් වෙනකොට එයාට අපි වෙන තැනකින් පරාග ගෙනල්ලා ගෑවොත් එහෙම නැත්නම් මේ කියන්නේ ඒකෙම වෙන මලකින් හරි පරාගරන් ගාගත්තොත් අපිට මේ වගේ ඇට හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ අර ඇලෙන ගතිය අපේ අතට ඇල්ලුවම දැනෙනවා. එතකොට අපිට පුළුවන් වෙන ගහකින් පරාග අරගෙන මේ වගේ පින්සලකින් සාමාන්‍යයෙන් මේවා දවස් 14ක් 20ක් ඒ කියන්නේ මේක ඇරිලා මේ මල ඇරිලා දවස් 14ක් 21ක් ඇතුළත ඒ කියන්නේ සති දෙකක් සති තුනක් ඇතුළත මේවයි මේ රේණු හැදෙන්න ගන්නවා නැත්නම් පුමාංගී කොටස් හැදෙන්න ගන්නවා ඒක අරගෙන එක වෙන මලකින් අරගෙන අර ඇලෙන ගතිය තියෙන මං කිව්වර දවස් 7-8ක් විතර වගේ ඇරිච්ච මලක ගාලා අපිට පොලිතීන් කවරකින් වහලා තියන්න පුළුවන්. ඒ තියුවට පස්සේ සාමාන්‍යයෙන් මේ මාස 5-6ක් විතර වගේ යනකොට මෙන්න මේ වගේ නෙරීම් වෙවිලා මෙහෙම ගැටගැටෙමින් බීජ දෙකක් විතර තියෙනවා. ඒවට අපි කියන්නේ බජ්ජිරි කියලා. ඊට පස්සේ ඒව ටික අපිට පුළුවන් මෙන්න මේ වගේ අපි සාමාන්‍යයෙන් ඉඳ ගන්නවා වගේම තමයි යටට අර පොඩි හැබැයි පැතලි මේ අපි හිතමු හට්ටියක් කියලා මැටි හට්ටියක්. ඒතර පැතලි කිරි හට්ටි තියෙන අන්න ඒ වගේ එකක් කමක් නැහැ. ඒතර ඒකක සාමාන්‍ය සිදුරු විදපු එකක්. සිදුරු උඩට උඩු කැරේ ටිකක් දාලා ඒකට උඩින් කොළ රොඩු ටිකක් දාලා වියලිච්ච කොළ රොඩු ඊට පස්සේ ගඩොල් කෑලි පස් පොඩකුයි මේ පොඩක් මේ මොනවාද 10 කියන්නේ අඟුරු වගේ නැත්නම් මේ තෙත් කලාපේ නෙමෙයි නම් මේවා වුණත් කමන්නේ මොනවාද කොහොබත් උනත් කමක් නැහැ තෙත් කලාපේ නම් එපා ඔයාලා පැත්තේ එපා කොහොබත් දාන තෙත වැඩි වෙනවා එහෙම දාලා ඉවර වෙලා අපි වතුර භාජනයක තියලා මේ වතුර භාජනයක තියලා පීතුරුවකින් වහලා සාමාන්‍යයෙන් අපි තියෙන්න හරිනවා ටික දවසක් ඔයාලා ටික දවසක් යනකොට සාමාන්‍යයෙන් මාස 2-3ක් එක මාසයකමාරක් විතර වගේ යනකොට චූටියට ඔයාලට පැල එන්න පේනවා ඊට පස්සේ මාස 4ක් විතර වගේ යනකොට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පැල ඇරිලා අපිට පුළුවන් ඊට පස්සේ මේවයින් ගලවලා අරගෙන ආයේ ඉඳ ගන්න. ඒ
කියන්නේ ආයේ අපි පොඩි මේ ගඩොල් කෑලි දාලා සාමාන්‍ය ඉඳන විදිහටම ඉඳ ගන්න පුළුවන්. එහෙම කරලා සාමාන්‍යයෙන් මාස 4ක් විතර වගේ නඩත්තු කරනකොට මේ මාස 8ක් විතර වගේ. දැන් මේක අපි මාස 4ක් විතර නඩත්තු කරනවා. ඊට පස්සේ මාස 8ක් විතර වගේ නඩත්තු කරනකොට අපිට මල් ගන්න පුළුවන් ගානට හදා ගන්න පුළුවන්. මම මල් ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඒකට ඔන්න ඔය ප්‍රධාන වර්ග දෙක කිව්වා. ඒකට ඔය ටික තමයි මම හිතුවේ ඔයාලත් එක්ක කතා කරන්න. මොකද ඔයාලත් එක්ක දැන් ප්‍රධානවම කතාව එළවලු පළතුරු හාල වර්ග. මොකද පලා කියන එක ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි ඉඳ ගන්න ක්‍රමේ. ඒකට ඒ ටිකත් එක්ක ගෙවත්තක කියද්දි ගොඩක් වෙලාවට කාන්තාව කැමති මල් හා ප්‍රධානවම ඇන්තූරියම් යෝකිඩ්නොයි මට හිතුණා නිකන්. කියන්නේ පොඩි ඉඩක කරන්න පුළුවන් හින්දා ඒ ටිකේ කොහොමද බීජ ආරෝපණ ද්‍රව්‍ය හදාගන්නේ අපි ගෙවත්තෙම කියන්නේ ඊළඟ දිගින් දිගටම මේ ගෙවත්ත කියන එක ලස්සනට තිරසරව තියාගන්න කියන එක තමයි මම කතා කරේ. කට්ටියට තේරුණාද නම් දන්නේ නැහැ මිස්. මම හිතන්නේ ගොඩාක් පැහැදිලි විස්තර කිරීම ගොඩාක් අපිට ලොකු තොරතුරු සමුදායක් දුන්නා. අපිව දැනුමින් සන්නද්ධ කළා. මම හිතන්නේ සම්බන්ධ වෙලා ඉන්න අයට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේක ඔබට අහන්න අවස්ථාව වැඩි වෙලා ගන්න එපා. මොකද දැන් මේ සෑහෙන්න මහන්සි වුණා පැය එකමාරක් තිස්සෙම පැය එක විනාඩි හරියටම පැය එකමාරක් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව ඔබට. මේ වැඩසටහන අපිට වීඩියෝ එකක් විදිහටත් බලන්න පුළුවන් දා ඒ පුළුවන් ඒක අපි ෂෙයා කරන්න. මේක අපේ ගෲප් එකේම දානවද? දාන්න. බොහොම ස්තුතියි. අර මේ අලභෝගවල අර කොඬොල් හැදෙන එක ගැන ඔබතුමී විස්තර කළේ. ඔව්. ඒකේ මේ සාමාන්‍යයෙන් අර ධම්මලවලද වැඩි කොඬොල් එන්නේ නැහැ කිව්වේ. ඔව් ඒ කියන්නේ රාජලවල ධම්මල කියන්නේ දන් දින්නල නෙමෙයි. හරි? දැන් වල තියෙනවා තද දම් පාටක තියෙන එකක් තියෙන සම්පූර්ණ නිකන් තදම තද දම් ඒ දන් දින්නල තියෙන වර්ගය. ඊට පස්සේ රාජල කියන්නේ මෙන්න මේ වගේ වර්ගයක්. මේ වගේ කියන්නේ ලා දම් පාටක් තියෙන්නේ. රාජල වල කොඬොල් හැදෙනවා අඩුයි සාමාන්‍යයෙන්. ඒ කියන්නේ දැන් අනිත් වර්ගවල මම ඔයාලට කිව්වා වර්ගන මහා ඇඟිලියල කුකුලල ඒ ඔය හිඟුරල ඒ වර්ගවල එක වැලක් ගත්තොත් එක වැලේ සාමාන්‍යයෙන් කොඬොල් සමහරලාට 50ක් 60ක් නෙමෙයි 100ක් විතර හැදෙනවා. ඔය රාජලවල හැදෙනව නේද? හැදෙන්නේ නැති හැදෙනවා 2-3යි මිස් හැදෙන්නේ. හරි අඩුයි. ඒ කියන්නේ රාජලවල කොඬොල් ඒක පැල කරන ආලෙත් හොඳ වැලක් අපිට එනවනේ නේද? ඔව්. එනවා. හැබැයි මිස් දැන් සාමාන්‍යයෙන් මෙහෙම එකක් තියෙනවා. අපි දැන් මම ඔයාලට කිව්වේ අපි ග්‍රෑම් 250ක විතර කෑල්ලක් ගන්නවා කියලා. මහා වැල්වල වල ඒ කියන්නේ මහා ඇඟිලියල රාජල දන් දිනල වගේ අපි සාමාන්‍යයෙන් ඉඳද්දි අල කෑලි අපි අල වලින් කපලා ගන්නව නම් අංකුරත් එක්ක ග්‍රෑම් 250ක විතර කෑල්ලක් ගන්නවා. හැබැයි ඔය කුකුලල සූට කුකුලල රුබේ රවුල් කුකුලල ඒ වගේ ඒවායි අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් මේ 45 50ක කෑල්ලක් ගත්තත් ඇති. ඒ කියන්නේ ඒ වගේ තියෙන කුඩා වැල්වල. ඒ කියන්නේ ඒවයි වැල අර මේ කොලේ වගේ එක වගේ වුණාට ඒවා ස්පේසිං ඒ කියන්නේ අපි දැන් පරතරේ එහෙම අඩුවෙන් තියන්නේ. ඒ කියන්නේ අපි මහ වැල්වල වල සාමාන්‍යයෙන් මීටරේ විතර වගේ පරතරයක් ඕන. අරව සාමාන්‍යයෙන් මීටර භාගය වගේ පරතරයට ඉඳ ගන්න පුළුවන් කුඩා වැල්වල. එතකොට මේ මහා වැල්වල වල වර්ගවල ඊ කුඩා වැල්වල වලයි දෙකේම කොඬොල් හැදෙනවා. ඒ කොඬොල් හැදෙන එක සාපේක්ෂව රාජාලවල අඩුයි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ එක අර දැන් මහා ඇඟිලියල වගේ ගත්තොත් හිඟුරල වගේ ගත්තොත් 100ක් විතර හැදෙනවා එක වැලේ. රාජාලවල 2-3ක් තමයි හැදෙන්නේ. රාජාලවල හැදෙන ප්‍රමාණය වැඩි කරගන්න තමයි මේ ක්‍රමයේ කිව්වේ. අනිත් එක රාජාලවල අපි ඉහටිය කෑල්ල දැන් අපි ඉහටිය කෑල්ල කියන උඩ කෑල්ල අපි කපලා ගත්තොත් අපිට කන්න තියෙන එකක්. ඒ කියන්නේ අනිත් වැල්වල ඉහටිය කෑල්ල කන්න බෑ. ඒක හයියයි. එතකොට අපිට කොහොමත් ඒක කරන්න පුළුවන් ඉඳන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ කොඬොල් ටික හදාගන්න විදිය කිව්වේ. කොඬොල් වලින් හැදෙන මේ අල ගත්තොත් දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ පළවෙනි අපි දැන් කොඬොල් ඉඳුවම කොඬොල් අපි තවාන් දානවනේ. තවාන දාලා තවාණෙන් එන පැලේ තමයි මිස් අපි ඉඳන්නේ.
එතකොට දැන් අලේකින් ග්‍රෑම් 250ක එකකුයි අර කොණ්ඩොල් එකක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 10ක් 15 පොඩිනේ. පොඩි අලයක්නේ කොණ්ඩොල් කියන්නේ. එතකොට ඒනේ වගේ දැන් කොණ්ඩොල් වල එක දෙයක් තියෙනවා මිස් අපි කපන්නේ නැහනේ. හානි කරන්නේ නැහැ. එතකොට ඒක දිලීර හරි හානි වෙන්න තියෙන අවස්ථාව අඩුයි. හැබැයි දැන් අපි අලේ කපලා ගන්නකොට මම ඔයාලට ඒකයි කිව්වේ අලු දාලා දවස් 2-3ක් තියලා අර කට්ට වගේ හැදුනට පස්සේ තමයි අපි ඉඳන්නේ. එතකොට මේ දැන් අලේනේ අපි ඉඳන්නේ. එතකොට දිලීර හානි වෙන්න තියෙන හැකියාවක් තියෙන නිසා තමයි අලු වල හරි දිලීරනාශකයක හරි බොබ්බලා ගන්න කිව්වේ. කොණ්ඩොල් වලින් පැලේ හදනකොට ඒ හානිය නැති වුණාට මිස් අස්වැන්න ගත්තොත් අපි සාමාන්‍යයෙන් අල කෑල්ලක් ඉඳලා ග්‍රෑම් 250ක අල කෑල්ලක් ඉඳලා අපි මාස සාමාන්‍යයෙන් 5ක් 6ක් නඩත්තු වුණොත් ශේස්ත්‍රයේ කිලෝග්‍රෑම් 25ක් 30ක් ගන්න පුළුවන් එක ගහකින්. අවම කිලෝග්‍රෑම් 8ක් 10ක් ගන්න පුළුවන්. හැබැයි කොණ්ඩොල් වලින් එන පළවෙනි අස්වැන්න මිස් ඊට වඩා අඩුයි. ඒ කියන්නේ හැබැයි මෙහෙම අපිට මොකද අපි අර සම්ප්‍රදායික ක්‍රම වල අහලා තියෙන්නේ නිකන් අල ටිකක් ලොකු සයිස් එකක් හිටෙව්වොත් තමයි ඒක හරියන්නේ කියලා. එහෙනම් ඒක තමයි. අන්න ඒක තමයි. ඒ කියන්නේ මෙහෙමයි. ඒකට හේතුව තියෙන්නේ මිස් ලොකු ඒ කියන්නේ මේ සයිස් එකේ ලොකු නෙමෙයි. අර මහා ඇඟිලි අල ඒ කියන්නේ මේ ඔය අලවල ඒ කියන්නේ යාට අවශ්‍ය පෝෂණය මුල කාලේ පෝෂණය ගන්න තනිකර අර අලෙන්. දැන් ඔයාලට ඕන ගෙදර ගෙනල්ලා අලයක් තියාගන්න ඒත් එයා හැදෙනෝනේ. වැල හැදෙනවා. ඒ කියන්නේ මාස 3ක් විතර අලේ තියෙනකොට එන්න ගන්නවා. ඒ එන්න ගන්න එකෙන් තමයි අලේ පුංචි වෙවි එයා හැදෙන්නේ. ඒකට අර අපි අර පුංචිම කොණ්ඩොල් එක දුන්නම එකම දේ වෙන්න තියෙන දිලීර හානිය අඩුයි. හැබැයි අර අලවල අස්වැන්න මේ පළවෙනි කන්නේ කියන්නේ පළවෙනි සැරේ කියන්නේ අපි පළවෙනි සැරේ කොණ්ඩොල් ඉස්සලම ඉඳන සැරේ අර අල කෑල්ලක් ඉඳනවට වඩා අඩුයි. හැබැයි ඉතින් ගෙවත්තකට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ගෙදර ඉන්න 4-5 දෙනෙක්නේ වැඩිම වුණොත් දැන් ගෙදරක ඉන්නේ. එතකොට ඉතින් ඇති. මොකද අපි අල කිලෝ 8ක විතර අලයක් හදාගෙන අපිට මේ අන්න අමාරු නිසා. අනිත් එක තමයි අලවල මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඒක මේ මාතෘකාවට අදාළ නැති වුණාට දැන් සාමාන්‍යයෙන් අපි ඉඳන්නේ අල මාර්තු ඉඳලා දෙසැම්බර් වල විතරනේ ගලවන්නේ. ජූලි ඉඳුවත් අගෝස්තු අන්තිම විතර වගේ වෙද්දී වෙනකන් අගෝස්තු සාමාන්‍යයෙන් දෙවෙනි සතිය විතර වගේ වෙනකන් ඉඳුවත් ප්‍රශ්නයක් නැහැ. අපිට එතකොට දෙසැම්බර් නෙමෙයි දැන් ඔය තිරසර ගෙවත්ත කියන කතාවේ තියෙනකොට දැන් දෙසැම්බර් නෙමෙයි. එතකොට මම මේ පෙබරවාරි විතර වගේ ගලවනවා. බැල මෙයා වෙලා හැබැයි වැස්ස වෙනකන් ඉන්න එපා. ඒ කියන්නේ වැස්ස වෙන කාලේ වෙනකන් ඉන්න එපා. සාමාන්‍යයෙන් පෙබරවාරි ජනවාරි කියන්නේ අපිට පායන කාලේනේ. ඒ කාලේ වෙනකොට ගලවන්න. එතකොට මේ ඒ කාලෙත් ඇති. එහෙම මේ ලොකු වලයක්ට වඩා අපිට සාමාන්‍ය මේ කාලේ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ 7-8ක අලයක් ගන්න හොඳටම ඇති. මේ අවම වශයෙන් ගත්තත් කිලෝ 2-3ක් අලයක් ගන්න හොඳටම ඇති. දැන් අපේ ගෙදරකට ඇතිනේ. ඔව් එතකොට මේ කාලය කියන එකේ අර කියන්නේ අනිවාර්යෙන් අර මේ කියන්නේ සීත කාලයක් කියන්නේ අපේ සාමාන්‍යයෙන් අපේ පැතිවලට ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි සීත කාලේ වැල ඒ කාලේ තමයි ආහාර සංචිත කරන්නේ. ඒතකොට අන්න ඒ කාලේ එන විදියට හදාගන්න ඕන එක තමයි තියෙන්නේ. හොඳයි. හොඳයි එහෙනම් බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ සෑහෙන වෙලාවක් ගත්ත ඔබතුමිය. මේ වෙලාවේ මම විශේෂ ස්තුතියක් කරනවා අපේ වීරසූරිය මහත්මියට. ඒකම මට හඳුන්වලා දීම පිළිබඳව ඉන්දිකා මහත්මියටත් ස්තුති කරමින් සහභාගී වූ ඔබ සැමටත් ස්තුති කරමින් අපි නවත්වමු. මොකද දැන් ගොඩාක් වෙලා ගියා. සෑහෙන වෙලාවක් ඔබතුමිය කතා කළා. මහන්සිත් ඇති. අපිට හොඳ දැනුමක් ලබා දුන්න බීජ නිෂ්පාදනය වගේ රෝපණ ද්‍රව්‍ය පැල කරන්නේ කොහොමද හදාගන්නේ කොහොමද අපි ඊළඟ කන්නේ තිරසර විදිහට අපේ ගෙවත්තට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඔබතුමියට ස්තුතිවන්ත වෙමින් අපි සියලු දෙනාටම සුබ රාත්‍රියක් පතනවා. බොහොමත්ම ස්තුතියි. යලිත් දවසක අපි හමු වෙමු. හරි මිස් ගැටලුවක් තියෙනවා නම් මිස් අහගෙන මේ පොඩ්ඩක් කියන්න මිස් මම දාට දෙන්න කියලා දෙන්න පුළුවන්. හොඳයි. අතටුයි හැමෝටත් එක්ක කතා කරන්න හම්බුණාට. එහෙනම් සුබ රාත්‍රියක් හැමෝටම. සුබ රාත්‍රියක්.